ඊළඟට අපි කතා කරන්න යන්නේ ස්වැලෝවින් ගැන. දැන් අපි කෑම කටට ගත්තා. ඊපස්සේ ඒව හැප්පුවා, මැස්ටිකේෂන් කරා, සලයිවා එක මික්ස් කරා, ඒකේ ටේස්ට් සෙන්සේෂන් බැලුවා. ඊළඟට දැන් අපි කරන්න ඕන කටෙන් මේ කෑම ඉස්සරහට යවන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? මෙයා ස්වැලෝවින් ගැන අපි ගිලින්න ඕනේ. මේ ගිලින එක ගැන තමයි දැන් බලන්නේ. මේ ස්වැලෝවින් කියන්නේ මොකද? අපිට ඉතින් නිකන් කටෙන් කෑම යවන එක තමයි ස්වැලෝවින්. ස්වැලෝවින් කියන්නේ ඕරල් කැවිටි එකේ ඉඳලා ස්ටොමක් එකටම කෑම යන එක. ඕරල් කැවිටි එකේ ඉඳලා ස්ටොමක් එකටම කෑම යන එකට තමයි ස්වැලෝවින් කියලා කියන්නේ. එතකොට මේ ස්වැලෝවින් ස්ටේජස් 3ක් යටතේ අපි කතා කරනවා. ප්‍රධාන පියවර 3ක් යටතේ. අදියර 3ක් යටතේ අපි කතා කරනවා. එතකොට පළවෙනි එක තමයි ඕරල් ස්ටේජ් එක. දෙවෙනි එක තමයි ෆැරින්ජියල්. 3 ඊසෝෆේජියල්. එතකොට ඕරල් ස්ටේජ් එක කියන්නේ ඕරල් කැවිටි එකේ ඉඳලා ෆැරින්ක්ස් එකට යන එක. ඊට පස්සේ මේ ෆැරින්ක්ස් එකේ ඉඳලා ඊසෝෆේගස් එකට යන එකට කියනවා ෆැරින්ජියල්. ඊසෝෆේගස් එකේ ඉඳලා ස්ටොමක් එකට යන එක තමයි ඊසෝෆේජියස්. එතර මෙතනින් මෙයා විතරයි අපිට වොලන්ටරි. අපි හිතලා කරන්නේ මේ ඕරල් ස්ටේජ් එක තමයි අපි ගිලිනවා කියලා. හිතලානේ අපි ගිලින්නේ. ඒ ගිලින්නේ මේ ඕරල් ස්ටේජ් එකේ මේ දෙන්නම ඉන්වොලන්ටරි. අපි හිතන්නේ නැතුව අපි ස්ටොමක් එකට යනකම් කෑම ගැන අපි හිත ගිලින්නේ නැහැ. ඒතර ඒ ටික ඒ ස්ටේජස් දෙක වෙන්නේ ඉන්වොලන්ටරි. මෙයා විතරයි වොලන්ටරි ස්ටේජ් එකට තියෙන්නේ. ඒකට දැන් අපි මුලින්ම කතා කරමු මේ ඕරල් ස්ටේජ් එක ගැන. ඕරල් ස්ටේජ් එකේදී වෙන්නේ දැන් අපි මැස්ටිකේට් කරලා සලයිවා එක මික්ස් කරලා ෆුඩ් බෝලස් එකක් හදාගෙන තියෙන්නේ. මේ ෆුඩ් බෝලස් එක මොකද වෙන්නේ? දැන් ඕරල් කැවිටි එක ඇතුළේ ටං එකයි පැලට් එකයි අතර තියෙනවා. ටං එකෙන් මේක පිටිපස්සට තල්ලු කරනවා. ටං එක පැලට් එකට අප්වර්ඩ් ඇන්ඩ් බැක්වර්ඩ්. පැලට් එක මත උඩටයි පිටිපස්සටයි තල්ලුවක් දුන්නම අර නිකන් ස්ක්වීස් වෙලා වගේ පිටිපස්සට ෆැරින්ක්ස් එකට යනවා ෆුඩ් බෝලස් එක. ඒතර ඒක තමයි ඕරල් ස්ටේජ් එක කියන්නේ. ඉස්සරයි ඒක පහසුවෙන් දැන් අපි හිතලා කරන වොලන්ටරි ස්ටේජ් එක තමයි ඒක. ඊළඟට මම කතා කරනවා ෆැරින්ජියල් ස්ටේජ් එක ගැන. මේ ෆැරින්ජියල් ස්ටේජ් එකේදී ගොඩක් දේවල් වෙනවා. මේක මම කිව්වා ඉන්වොලන්ටරි. ඒතකොට මෙයා රිෆ්ලෙක්ස් එකක් විදිහට තමයි වෙන්නේ. ඒතකොට මේ රිෆ්ලෙක්ස් එක ගත්තොත් දැන් ෆුඩ් බෝලස් එකක් කටට ඇවිල්ලා දැන් අපි ගිල්ලා ඕරල් ස්ටේජ් එකෙන් පස්සේ දැන් යා ෆැරින්ක්ස් එකට ඇවිල්ලා තියෙනවා. මේ ෆැරින්ක්ස් එකේ දැන් මවුත් එකේ අග කෑල්ලේ ෆැරින්ක්ස් එකේ තියෙන ෆුඩ් බෝලස් එකෙන් මොකද කියන්නේ ටොන්සිලර් පිලස්. ටොන්සිලර් පිලස් කියන්නේ දැන් අපි ඉගෙනගෙන තියෙනවා මෙහෙම කට ඇරියම ඉස්සරහින් මෙහෙම තියෙනවා මෙහෙම ආචස් දෙකක් පේනවා කියලා කියන්නේ. මේ ඉස්සරහින් තියෙන එක මෙහෙම ඉස්සරහින් තියෙන එක ඊට පිටිපස්සෙන් තියෙන එක මෙහෙම. ඉස්සරහින් තියෙන එකයි පිටිපස්සෙන් තියෙන එක. මේ ඉස්සරහින් තියෙන කෙනා කවුද? පැලටෝ ග්ලොසර්. මෙයා පැලටෝ ග්ලොසර්. මෙයා පැලටෝ ෆැරින්ජියල්. මේ ආචස් එක තියෙනවා. මේ ටොන්සිලර් පිලර්ස් කියන්නේ මේ ආචස් වලට මේවා තියෙන හරිය තියෙනවා එපිතීලියල් ස්වැලෝවින් රිසෙප්ටර්ස් කියලා රිසෙප්ටර්ස් වගේ. එපිතීලියල් ස්වැලෝවින් රිසෙප්ටර්ස් කියලා රිසෙප්ටර්ස් වගේක් තියෙනවා. මේ රිසෙප්ටර්ස් ගත්තොත් එතකොට මේ රිසෙප්ටර්ස් ස්ටිමියුලේට් වෙනවා ඒ හරිය කැම තියෙන. ඒ වගේ යනවා ට්‍රයිජෙමිනල් නර්ව් එකයි ග්ලොසොෆැරින්ජියල් නර්ව් එකයි වේගස් නර්ව් එකනුයි ඇෆරන්ට් ෆයිබර්ස් යනවා මෙඩල්ලා එකට. ඊට පස්සේ මෙඩල්ලා එකේ ලෝවර් පොන්ස් එකේ තියෙනවා ස්වැලෝවින් සෙන්ටර් එක. ස්වැලෝවින් සෙන්ටර් එක තියෙනවා මෙඩල්ලා එකේ පොන්ස් එකේ යට හරියේ. මේ ඇෆරන්ට්ස් ආව දැන් මෙඩල් එකට ගියා. එතනින් ස්වැලෝවින් සෙන්ටර් එකෙන් ආය ඉෆරන්ට්ස් එවනවා. ඉෆරන්ට්ස් එවන්නේ මොන වගේද මේවා? මොකද ට්‍රයිජෙමිනල් එනවා ග්ලොසොෆැරින්ජියල් හරහා ආය වේගස් හරහා ඊට අමතරව එනවා හයිපෝග්ලොසල් ටං එකට. හයිපෝග්ලොසල් ඒ වගේම මේ සුපීරියර් සර්වයිකල් නර්ව්ස් වලින් සුපීරියර් උඩ තියෙන ඒ වගේනුත් එනවා. සුපීරියර් සර්වයිකල් නර්ව්ස් උත් එනවා. එතකොට ඒ වගේ මොකද වෙන්නේ? සොෆ්ට් පැලට් එකට, ටං එකට, ෆැරින්ක්ස් එකට, ඊසෝෆේගස් එකේ උඩ කැලලට එවනවා රිෆ්ලෙක්ස් මේ ඉෆරන්ට් මේ ඉම්පල්සස් එවනවා. ඒකෙන් තමයි මේ ෆැරින්ජියල් ස්ටේජ් එක පටන් ගන්න. මේ ෆැරින්ජියල් ස්ටේජ් එක ගැන කතා කරද්දී දැන් අපි ඒ විදිහට තමයි නියුරල් පැත්තෙන් නියුරල් කන්ට්‍රෝල් එක ෆැරින්ජියල් ස්ටේජ් එකට තියෙන්නේ.
ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මොනවද දැන් මේකෙන් ඇවිල්ලා මෙතනින් ආවට පස්සේ අර මසල්ස් වලට සප්ලයි කරලා දැන් ඔන්න මේ පණිවිඩය එවනවා ෆැරින්ජියල් ස්ටේජ් එක පටන් ගන්න කියලා. ෆැරින්ජියල් ස්ටේජ් එක පටන් ගන්න කිව්වම දැන් අපි බලමු එකින් එක ෆැරින්ක්ස් එකේ වෙන දේවල්. ඉතින් මුලින්ම මේක ඔළුවට ගන්න. දැන් අපි දන්නවා මෙහෙම නෝස් එක තියෙනවා. නෝස් එකයි මෙතන තියෙන ඕරල් කැවිටි එක මේ දෙන්නම් මෙහෙම ඇවිල්ලා ෆැරින්ක්ස් එක එනවා. ෆැරින්ක්ස් එකෙන් මෙහෙට යනවා ඊසොෆේගස් එක. මේ පැත්තෙන් ඉස්සරහට આવොත් කවුද තියෙන්නේ? ලැරින්ක්ස්. එතකොට ෆැරින්ක්ස් කියන්නේ මේ ලැරින්ක්ස් ට්‍රැකියා. මේ හරියන ලැරින්ක්ස් පල්ලෙහාට එද්දි ට්‍රැකියා. මෙතන ඊසොෆේගස්. මේ දෙන්නටම පොදු මාර්ගයක්නේ කෑම වලටයි මේ එයා වලටයි ෆුඩ් වලටයි දෙන්නටම මේ පොදු මාර්ගයක් තමයි මේ ෆැරින්ක්ස් එක. එතකොට මේ ෆැරින්ක්ස් එක හරියදී දැන් මේ හරියන ෆැරින්ක්ස් එක කියන්නේ නේසොෆැරින්ක්ස් ඕරොෆැරින්ක්ස් ලැරින්ගෝෆැරින්ක්ස් එක තියෙනවා. එතකොට මේ හරිය තමයි ෆැරින්ක්ස් එක වෙන්නේ. මේ ෆැරින්ක්ස් එකේ ඉඳලා ගත්තොත් ෆැරින්ක්ස් එකට දැන් කෑම ඇවිල්ලා තියෙනවා. අපිට ඕනේ ෆැරින්ක්ස් එකේ ඉඳලා ඊසොෆේගස් එකට යවා ගන්නනේ. එතකොට බලන්න මේ තියෙන කෑම වලට යන්න පුළුවන් තැන් මේ කෑම වලට පුළුවන් ඕන්න නහය පැත්තට යන්න නෝස් එකට. එහෙම නැතිනම් ආයෙත් කටටම යන්න පුළුවන්. එහෙම නැතිනම් මෙයාට පුළුවන් ලැරින්ක්ස් වලට ගිහලා ට්‍රැකියා එකට යන්න. එහෙම නැතිනම් මෙයාට පුළුවන් ඊසොෆේගස්. දැන් අපිට මොකද්ද කරගන්න ඕනේ? ඇත්තටම අපිට ඕනේ මේ ඊසොෆේගස් එක දිගේ මේ කෑම එක යවන්න. මේ මාර්ග නවත්තන්න ඕනේ. ආයෙ කටට එන එක තේරුම්කුත් නැහැ. නහයට යන එක තේරුම් නැහැ. ට්‍රැකියා එකට ගියොත් එයා වේස් ඔබ්ස්ට්‍රක්ට් වෙනවා. එතකොට මේ යන තුන නවත්තලා මේකට යවා ගන්න තමයි කරන්න ඕනේ. එතකොට මෙතන තියෙන කෙනාට හතර පැත්තටම යන්න පුළුවන්. අපි කරන්නේ මේ තුන නවත්තලා මේ පැත්තට යවා ගන්න එක තමයි මේ ෆැරින්ජියල් ස්ටේජ් එකේදී අපි කරන්නේ. දැන් එතකොට දැන් මේ එකින් එක ස්ටේජ් එකේදී මොනවද වෙන්නේ කියලා බලමු. මම ඒකට ඩයග්‍රෑම් එකක් ගන්නම්. එතකොට මේ ඩයග්‍රෑම් එකකින් අපි කතා කරමු මොනවද මේ ෆැරින්ජියල් ස්ටේජ් එකේ එකින් එකට වෙන්නේ කියලා. එතකොට මේ ෆැරින්ජියල් ස්ටේජ් එක ගැන බැලුවොත් දැන් අපි දන්නවා කෑම දැන් ඇවිල්ලා මේ තියෙන ෆුට්බෝලර්ස් එකේ අග තියෙනවා. මේ තියෙන මවුත් එකේ අග කෑල්ලයි ෆැරින්ක්ස් එකේ මුල හරිය කෑම තියෙනවා. දැන් මෙතනදී තමයි එපිතීලියස් වල රිසෙප්ටර්ස් වලින් පණිවිඩය යවලා වේගස් ට්‍රයිජෙමිනල් ගොසොෆැරින්ජල් හරහා ගිහිල්ලා මෙඩල් එකට ගිහිල්ලා සුඩෝවින් සෙන්ටර් ගිහලා ආයිෆරන්ස් එනවා. ඒ ඉෆරන්ස් ඇවිල්ලා මේ පැලට් එකට ටං එකට දෙනවා පණිවිඩය. දැන් ඔන්න ෆැරින්ජියල් ස්ටේජ් එක පටන් ගන්න යනවා. මේ ෆැරින්ජියල් ස්ටේජ් එක පටන් ගද්දී දැන් අපි කියන්න ඕනේ මුලින්ම මං කිව්වා දැන් අපේ ප්‍රධාන මරමුණ මොකද? ඊසොෆේගස් එක පැත්තට යවා ගන්න ඕනේ. මේ පැත්තට යන එක නවත්ත ගන්න ඕනේ. එතකොට අපි කරන්නේ ඉස්සෙල්ලම කරනවා මෙයාගේ මේ සොෆ්ට් පැලට් එක තියෙනවනේ. මේ සොෆ්ට් පැලට් එක එලිවේට් කරනවා. එලිවේට් කරනවා කියන්නේ උඩට ගන්න. සොෆ්ට් පැලට් එක එලිවේට් කළා මේ තියෙන මෙහෙම තිබ්බ සොෆ්ට් පැලට් එක මෙයා උඩට ගන්න. එහෙම උඩට ගත්තාම මොකද වෙන්නේ? මේ හරහා මෙහෙම නහයට යන්න තිබ්බ කෑම යන මාර්ගය මෙයා මෙතනින් වහලා දානවා. දැන් එකපාරක් අපි වැහුවා නහයට යන එක නැවතුවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලත් කිව්වා මේ පැලටෝ ෆැරින්ජියල් පැලටෝ ග්ලොසල් කියලා. ඒකට ඉස්සරහින්ම බැලුවම තිබ්බේ කවුද? පැලටෝ ග්ලොසල් දෙන්න. ඉස්සරහින් තිබ්බට එයා මේ පැත්තේ තියෙන මේ තියෙන පැලටෝ ග්ලොසල්. ඒකට පිටිපස්සෙන් තියෙන දෙන්න බේනවා පැලටෝ ෆැරින්ජියල්. පැලටෝ ෆැරින්ජියල් මේ දෙන්න. මේ දෙන්න මොකද වෙන්නේ? ලං වෙනවා. මේ දෙන්න ලං වෙනවා කියන්නේ අන්තිමේට තියෙන්නේ මේ වගේ චූටි සිදුරක් විතරයි. දැන් මෙතන පැලටෝ ග්ලොසල් දෙන්න තියෙනවා. මෙතනින් බැලුවම මේ ටං එකනේ මෙහෙට එන්නේ. එතකොට මෙතනින් බැලුවම අපිට පේන්නේ පොඩි සිදුරක් තමයි මේ පැලටෝ ෆැරින්ජියල් දෙන්න අතර තියෙන්නේ. මේ විදිහට පැලටෝ ෆැරින්ජියල් ෆෝල්ස් දෙන්න එකට එකතු වෙනවා. එකතු වෙලා චූටි සැජිටල් ස්ලිට් එකක් පොඩි සිදුරක් පොඩි හිදසක් විතරක් ඉතුරු කරනවා. මේ හිදසක් ඉතුරු කරන එකෙන් මොකද්ද කරන්නේ? දැන් මේ කටේ ඉඳලා යන කෑම වලින් අපි දන්නවා කටේදී වෙන්න ඕන ප්‍රධානම දෙයක් මැස්ටිකේෂන්. ලොකු ෆුඩ් පාටිකල්ස් කෑම ලොකු කෑලි යවන්න බෑනේ අපිට. ඒතර චූටියට කැඩුන කෑම විතරයි යවන්නේ. මේ සිදුරට වඩා පොඩි ඒවට විතරයි මේක හරහා යන්න පුළුවන්. ඒතර ඒක තමයි වැදගත් වෙන්නේ. මේ දෙන්න මෙහෙම ලං වෙලා ලොකු ෆුඩ් පාටිකල්ස් යන එක මේ වගේ චූටි වර්ටිකල් ස්ලිට් එකක් හදනවා. එතකොට මොකද වෙන්නේ? ඒ සිදුරට වඩා චූටි වල කැඩුන ආහාර විතරයි එතනින් යන්න පුළුවන්. ඊට පස්සේ වෙන්නේ මොකද්ද බැලුවොත් දැන් මෙතන අපි නෝස් එකට යන එක අපි නැවතුවා. ඊට පස්සේ ලැරින්ක්ස් එකට යන එකත් අපි නවත්තන්න එපා. ලැරින්ක්ස් එකට යන එක නවත්තන්න මෙතන තියෙනවා අපි ලැරින්ක්ස් එකේ අපි ඉගෙන ගත්ත 3rd sem එකේ vocal folds. ස්වර තන්ත්‍ර. ඊට පස්සේ මේ vocal folds වෙන්නේ මොකද? ඒවත් එකිනෙකට ලං වෙලා වැහිලා යනවා. vocal folds වැහුණා කියන්නේ මෙතනින් එහාට මෙතනට ආවත් මෙතනින් එහාට කැම යන්න බෑ. එතකොට
දැන් අපි බලන්න මොකද්ද මේ විදිහට මොගල් ෆෝල්ස් වැහුවට පස්සේ අපි ඉගෙනගෙන තියෙන ඉන්ෆ්‍රාහයොයිඩ් වගේ නෙක් මසල්ස් තියෙනවා. මේ නෙක් මසල්ස් වලින් කරන්නේ මේ ලැරින්ක්ස් එක මෙහෙම තියෙන ලැරින්ක්ස් එක ටිකක් ඉස්සරහටයි උඩටයි අදිනවා. මෙහෙම තියෙන ලැරින්ක්ස් එක ඉස්සරහටයි උඩටයි අදිනවා. මෙයා මෙහෙම දැන් මෙහෙම තිබ්බ බට දෙකක් වගේ තිබ්බ එක ඉස්සරහටයි උඩටයි ඇද්ද ගමන් මොකද වෙන්නේ? ඉස්සරහටයි උඩටයි අදිනවා. ඒ අතරම එපිග්ලොටිස් එකට උඩට යන්න දෙන්නේ නෑ මේකේ තියෙන ලිගමන්ට්ස් වලින්. දැන් මොකද වෙන්නේ? මෙහෙම තිබ්බ එපිග්ලොටිස් එක මෙතෙන්ට ඇවිල්ලා මේ පාර වහලා දානවා. දැන් මේ පැත්තට කැම යන්න බෑ. ලැරින්ක්ස් එක උඩට ඉස්සුණා ඉස්සරහටත් ගත්තා. එපිග්ලොටිස් එකට ඉස්සෙන්න දෙන්නේ නෑ ලිගමන්ට්ස් වලින්. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ පාර වැහිලා යනවා. ඒත් එක්කම මෙයා ඉස්සරහට ඇදිලා උඩට යද්දි මොකද වෙන්නේ? මේ ඊසොෆේගස් එකේ ඕපනින් එක ඇදෙනවා. හරියට දැන් මෙහෙම තිබ්බ ඕපනින්ග්ස් එකක් මෙහෙට ඇද්දි මෙයා ඇදෙනවා. මේ ඊසොෆේගස් එකේ ඕපනින් එක ඇදෙනවා කියන්නේ දැන් කෑම යවා ගන්න ඕන පාර ලොකු වෙලා තියෙන්නේ. ඒ වගේම මේ තව වැදගත්ම දෙයක් තමයි ටං එක. ටං එක මෙහෙම තියෙන ටං එක කෑම තද කරන ගමන් මෙයා පිටිපස්සට ඇවිල්ලා මෙතනින් මේක වහනවා. කට ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි කරනවා ටං එකෙන් පිටිපස්සට නම් මේ පැත්තට කෑම යන්න දෙන්නෙත් නෑ. ඒතකොට නෝස් එකට යන එක නවත්තුවා, මවුත් එකට යන එක නවත්තුවා, ලැරින්ක්ස් එකට යන එක නවත්තුවා. දැන් ඊසොෆේගස් එක ඇදිලා තියෙන්නේ. මේ ඊසොෆේගස් එකේ මෙතන තියෙනවා මොකද්ද? අපර් ඊසොෆේජියල් ස්ෆින්ක්ටර් එක. අපර් ඊසොෆේජියල් ස්ෆින්ක්ටර් එක මොකද වෙන්නේ? එයා රිලැක්ස් වෙන්න ගන්න. එයා රිලැක්ස් වෙන ගමන් දැන් ෆැරින්ක්ස් එකේ තියෙන කෑම මොකද කරන්නේ? ෆැරින්ක්ස් එකේ තියෙන මසල්ස් කන්ට්‍රැක්ට් වෙනවා. ෆැරින්ක්ස් එකේ මසල්ස් කන්ට්‍රැක්ට් වෙලා මේ කෑම එක මේ පැත්තට තල්ලු කරනවා පල්ලෙහාට. දැන් අපි කතා කරලා ඉවරයි ෆැරින්ජියල් ස්ටේජ් එක ගැන. ඊළඟට කතා කරන්න ඕනේ මේක කොහොමද මේක දිගේ පල්ලෙහාට එන ඊසොෆේගස් එක දිගේ මේ ෆුට්බෝලර්ස් එක එන පාර තමයි දැන් කතා කරන්නේ. එතකොට ෆැරින්ක්ස් එකේ පෙරිස්ටාල්සිස් වලින් දැන් තල්ලු කරා ඊසොෆේගස් එකට. ඊසොෆේගස් එක දිගේ අර පෙරිස්ටාල්සිස් වලින් මෙහෙම පෙරිස්ටාල්ටික් මූවමන්ට් වලින් තමයි මෙයා දිගටම යන්නේ. මම පෙරිස්ටාල්සිස් ගැන හොඳට කියලා දුන්නානේ මේක යනින් සමේ. ඒ විදිහට තමයි මේක වෙන්නේ. මෙතනදී දැන් ඊසොෆේජියල් මේ ස්ටේජ් එකේදී ප්‍රධාන වශයෙන් පෙරිස්ටාල්ටික් මූවමන්ට් වර්ග දෙකක් වෙනවා. එකක් තමයි ප්‍රයිමරි පෙරිස්ටාල්සිස් අනිත් එක සෙකන්ඩරි පෙරිස්ටාල්සිස්. නේද ප්‍රයිමරි පෙරිස්ටාල්සිස් වෙන අපි සාමාන්‍යයෙන් කතා කරන එක මෙතන ඉඳන් පටන්ගෙන එක දිගට ෆුට්බෝලර්ස් එක යවන්න පෙරිස්ටාල්සිස් අර මෙහෙම ටූත් පේස්ට් එකක් මිරිකුවා වගේ එක දිගට කරගෙන යනවා. ඒත් එක්කම සෙකන්ඩරි පෙරිස්ටාල්සිස් කියන්නේ දැන් ප්‍රයිමරි පෙරිස්ටාල්සිස් වේව් එකක් ගියත් තාම කෑම ඉතුරු වෙලා තියෙනවා. යවා ගන්න බැරි වුණා. එහෙමනම් මේ සෙකන්ඩරි පෙරිස්ටාල්සිස් කියන එක පටන් ගන්නවා. ඒ කියන්නේ කෑම යවන්න බැරි වුණා කියන්නේ දැන් නේද ඔන්න එක පෙරිස්ටාල්ටික් වේව් එකක් ගියාට පස්සෙත් මෙහෙම කෑම තියෙනවා. ඒ කියන්නේ ඊසොෆේගස් එකේ යම් තැනක ඩිස්ටෙන්ෂන් එකක් ඉදිමිලා වගේ තියෙනවා එක තැනක ඇදිලා තියෙනවා. එතකොට ඒක හින්දා සෙකන්ඩරි පෙරිස්ටාල්සිස් වේව් එකක් ඇති වෙනවා. ඒක මොකද කරන්නේ? ඒ පෙරිස්ටාල්ටික් වේව් එකෙන් කැම පල්ලෙහාට යවන්න බලනවා. එතකොට මේ සෙකන්ඩරි පෙරිස්ටාල්ටික් වේව් එක ඇති වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එකක් තමයි දැන් මේ මම කලින් කතා කරේ මේ ප්‍රයිමරි එක නම් කෙලින්ම මයන්ටරික් ප්ලෙක්සස් එකේ විදියට යනවා. සෙකන්ඩරි එක දැන් ස්ටොමැක් එකේ මේ ඊසොෆේගස් එකේ ඩිස්ටේෂන් එකක් තියෙද්දි එතන ඉඳන් මයන්ටරික් නර්ව් ප්ලෙක්සස් එක එතනින් ඇක්ටිවේට් වෙලා එයා ඇති කරන පෙරිස්ටාල්සිස්. ඒක විදිහක්. ඊතර විදිය තමයි මෙතන ඊසොෆේගස් එකේ ඩිස්ටෙන්ෂන් එකක් තියෙන නිසා මොකද වෙන්නේ? එතනත් රිෆ්ලෙක්ස් එකක් වගේ වේගස් නර්ව් එක හරහා ඇෆරන්ස් ගිහිල්ලා ආයෙ මෙඩල් එකට ගිහිල්ලා මෙඩල් එකකින් කෝඩිනේට් වෙලා වේගස් උයි ග්ලොසොෆැරින්ජියලුයි හරහා ඇවිල්ලා එතනනුත් ආයෙ පෙරිස්ටාල්සිස් වගේ මූවමන්ට් එකක් ඇති කරනවා. ඒකේ සෙකන්ඩරි කොහොමද මේ විදි දෙකෙන් එක්ක මයන්ටරික් එක හරහා එමෙ නැතිනම් අර වේගස් එක හරහා මෙඩල් එකට ගිහිල්ලා එතනින් ග්ලොසොෆැරින්ජියල් වේගස් හරහා එන පෙරිස්ටාල්ටික් වේව් එකක් ඉන්න කොහොම හරි සෙකන්ඩරි පෙරිස්ටාල්සිස් වලින් කැම ටික යවා ගන්න බලනවා. දැන් අපි මේ විදිහට ඊසොෆේගස් එක දිගේ පල්ලෙහාට එද්දි අපිට ඊළඟට හම්බෙන බාධකය කවුද? ලෝවර් ඊසොෆේජියල් ස්ෆින්ක්ටර් එක. එතකොට මේ ලෝවර් ඊසොෆේජියල් ස්ෆින්ක්ටර් එක තියෙන්නේ ස්ටොමැක් එකයි ඊසොෆේගස් එක අතර තියෙන ජංක්ෂන් එකේ නෙවෙයි ඊට සෙන්ටිමීටර් 3ක් විතර උඩින්. මේ ඩයෆ්‍රම් එක තියෙන හරියෙන් තමයි තියෙන සෙන්ටිමීටර් 3ක් විතර උඩින් මේක ඇනටොමි වල ඉගෙන ගන්න හරියටම තියෙන තැන. එතකොට මෙයා මොකද්ද කරන්නේ? මෙයා සාමාන්‍ය ටොනිකලි කොන්ට්‍රැක්ට් වෙලා තියෙන, කොන්ස්ට්‍රික්ට් වෙලා තියෙන. කියන්නේ එක දිගටම වැහිලා තියෙන තැනක් තමයි මේ ලෝවර් ඊසොෆේජියල් ස්ෆින්ක්ටර් එක කියලා කියන්නේ. මේ ලෝවර් ඊසොෆේජියල් ස්ෆින්ක්ටර් එක හැදිලා තියෙන්නේ මොකෙන්ද බැලුවොත් මේ ඊසොෆේගස් එකේ නෝන ස්මූත් මසල් ඒකෙන්ම කොටසකුත් එනවා. ඒ වගේම මේ ඩයෆ්‍රම් එක මේ තියෙන මේ ඩයෆ්‍රම් එකේ ක්‍රූරා කියලා දෙකක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ ක්‍රූරා වලිනුත් මෙතන
ස්ෆින්ක්ටරික් ඇක්ෂන් එකට උදව් වෙනවා. ඊට අමතරව මේ ස්ටොමැක් එකේ ඇතුලේ තියෙන ඔබ්ලික් මසල් එකකිනුත් උදව් වෙනවා ලෝවර් ඉසොෆෙජියල් ස්ෆින්ක්ටර් එක ඇති කරන්න. එතකොට මේ හැදෙන ලෝවර් ඉසොෆෙජියල් ස්ෆින්ක්ටර් එක දිග දිගටම කොන්ස්ට්‍රික්ට් වෙලා තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් නවත්තනවා මේ ස්ටොමැක් එකේ තියෙන දේවල් උඩට එන එක. ස්ටොමැක් එකේ තියෙන දේවල් මොනවද? ඇසිඩික් දෙයක් උඩට ආවොත් එහෙම මේකේ මියුකෝස වලට ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට ඒක නවත්තන්න මෙයා ටොනිකලි කොන්ස්ට්‍රික්ට් වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු. දැන් අපි කතා කරා මේ ඉසොෆෙජියල් ස්ෆින්ක්ටර් එක ගැන කතා කරා. දැන් ඉස්සෙල්ලාම හම්බෙන බාධකය මොකද්ද? දැන් මෙයාට ඉසොෆෙජියල් ස්ෆින්ක්ටර් එක. මේ ඉසොෆෙජියල් ස්ෆින්ක්ටර් එක සාමාන්‍යයෙන් ටොනිකලි කොන්ස්ට්‍රික්ට් වෙලා තිබ්බත් අර කෑම එද්දි මොකද වෙන්නේ? මෙයාත් රිලැක්ස් වෙනවා. මෙයා රිලැක්ස් වෙනවා. ඒ රිලැක්ස් කරන්න මේක යවන්න මම මොනවද කිව්වා ටොනිකලි කොන්ස්ට්‍රික්ට් කරලා තියෙන ස්ෆින්ක්ටර්ස් රිලැක්ස් කරන්නේ කවුද? මයන්ටරික් එකෙන් ඉන්හිබිටරි ඒවා එබලා එතනින් රිලැක්ස් කරනවා. ඊට පස්සේ මේ විදිහට රිලැක්ස් කරාට පස්සේ ස්ටොමැක් එකෙත් වෙනවා රිසෙප්ටිව් රිලැක්සේෂන් කියලා එකක්. ඒ කියන්නේ දැන් මයන්ටරික් නර්ව්ස් වලින් මේ ලෝවර් ඉසොෆෙජියල් ස්ෆින්ක්ටර් එකට ඇවිල්ලා එයා ඉන්හිබිට් කරලා එයාව රිලැක්ස් කරාට පස්සේ දැන් ස්ටොමැක් එක දැනගන්නවා එයාටත් කෑම එන්න කියලා. එයාගෙත් පොඩි රිලැක්සේෂන් එකක් වෙනවා මසල්ස් වල. එයා කෑම ගන්න ලෑස්ති වෙනවා. එතකොට මේ ලෝවර් ඉසොෆෙජියල් ස්ෆින්ක්ටර් එක ගැන කතා කරද්දී මේකෙන් කොහොමද මේ ස්ටොමැක් එකේ තියෙන දේවල් ආයෙ උඩට එන එක නවත්තන්නේ කියලා බැලුවොත් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි මෙතන තියෙනවනේ ලොකු ඇකියුට් ඇන්ගල් එකක්. මේ ඇකියුට් ඇන්ගල් එක මේක උඩට එන එක. මේකේ මේ ඇකියුට් ඇන්ගල් එකෙන් මොකද වෙන්නේ? මේ ගැස්ට්‍රික් කන්ටෙන්ට්ස් ස්ටොමැක් එකේ තියෙන දේවල් උඩට එන එක නවත්තනවා. අනිත් එක තමයි මේ ඩයෆ්‍රම් එකනොත් මෙතන මේකක් දෙන හින්දා ඩයෆ්‍රම් එකනොත් ඒක නවත්තලා තියාගන්නවා. ඒ වගේම මෙතන මම කියන එක දිගටම ටොනිකලි කොන්ස්ට්‍රික්ට් වෙලා තියෙන්නේ. තව වැදගත් දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මෙහෙම ඊසොෆේගස් එකේ ඉඳලා ඇවිල්ලා මෙන්න මෙහෙම ස්ටොමැක් එක මෙහෙම එනවා. කොහොමද මෙහෙම එනවා? එතකොට මෙතන තියෙන මේ ඇකියුට් ඇන්ගල් එක හේතුවක්. අනිත් එක මෙතන ලෝවර් ඉසොෆෙජියල් ස්ෆින්ක්ටර් එක දිගටම කන්ට්‍රෝල්. මේ ඊසොෆේගස් එකේම කෑල්ලක් ටිකක් මෙහෙම ඉස්සරහට ඇවිල්ලා එයා මෙතන වැල්ව් එකක් වගේ හදලා තියෙනවා. මෙතන එතකොට මේ ඉන්ට්‍රා-ඇබ්ඩොමිනල් ප්‍රෙෂර් එක වැඩි වෙද්දි මෙයා මෙහෙම වැහිලා තියෙනවා. නැත්තම් මේ උඩට යන්න පුළුවන්. මෙහෙම වැහිලා තියෙනවා. අර වෙලාවට මේක රිලැක්ස් වෙලා මේ රිලීස් වෙලා මෙතනින් කෑම එනවා. දැන් හිතන්න කැස්සක් වගේ එන වෙලාවට ඉන්ට්‍රා-ඇබ්ඩොමිනල් ප්‍රෙෂර් එක වැඩි වෙන ගානේ මේවා මේ ගැස්ට්‍රෝඉසොෆෙජියල් රිෆ්ලක්ස් එකක් මේ කෑම ආය උඩට එන එක වෙනවනම් ඒක ඉෆෙක්ටිව් නෑ. ඒකට මෙතන වැල්ව් එකක් වගේ චූටි කෑල්ලකින් ඊසොෆේගස් එකෙන්ම ඊසොෆේගස් එකේ යට කෑල්ලෙම හැදලා තියෙනවා. ඒතර මේ හේතු තුන හින්දා තමයි මේ ගැස්ට්‍රෝඉසොෆෙජියල් රිෆ්ලක්ස් එක. ඒ කියන්නේ ආමාශය තියෙන දේවල් ආය උඩට එන එක නවත්තන්න. උඩට ආවොත් ඒ මියුකෝසා වල ඩැමේජ් එකක් වෙනවා. දැන් අපි ස්වැලවිං වෙන හැටි කතා කරලා ඉවරයි. ස්ටේජස් තුන ගැනම කතා කරා. දැන් අපි බලන්න ඕන ස්වැලවිං වල තියෙන ඩිසෝඩර්ස් මොනවද? එකක් තමයි difficulty in swallowing. ගිලින්න අපහසු වෙනවා ඩිස්ෆේජියා කියලා කියනවා. ඊට පස්සේ තව වැදගත් එකක් තමයි මේ lower esophageal sphincter එක සැලකුවා. හිතන්න මේ lower esophageal sphincter එකේ ඇක්ෂන් එක හරියට වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියට මෙයා ටොනිකලි constrict වෙලා තියෙන්නේ නැහැ. මෙයා හොඳට constrict වෙලා තියෙන්නේ නැහැ මෙතන. ඒතකොට constrict වෙලා තියෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? gastroesophageal reflux. පහසුවෙන්ම ඉන්ට්‍රා-ඇබ්ඩොමිනල් ප්‍රෙෂර් එක ටිකක් වැඩි වුණ ගමන් මොකද වෙන්නේ? මේ තියෙන දේවල් රිගගිටේට් වෙනවා කියලා කියන්නේ. මේ ඇසිඩික් කන්ටෙන්ට් එක උඩට එනවා. එතකොට මේ උඩට එද්දි මොකද වෙන්නේ? මේ තියෙන ඇසිඩික් දේවල් එතකොට මේවා උඩට ආවොත් මේ මියුකෝස් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඊටරක තමයි lower esophageal sphincter එක ඕනවට වැඩියෙන් වැඩ කරනවා. ඕනවට වැඩියෙන් වැඩ කරනවා කියන්නේ එයා හරියට රිලැක්ස් වෙන්නේ නැහැ. දිගටම කන්ට්‍රැක්ට් වෙලා තියෙනවා. එතකොට මෙතන හොඳටම වැහිලා තියෙන්නේ. මොකද වෙන්නේ? කෑම පල්ලෙහාට එන්න නැතුව මෙතන ඉදිමෙනවා වගේ වෙනවා. ඩිස්ටෙන්ෂන් එකක් එනවා ඊසොෆේගස් එකේ යට කෑල්ල. ඒකට කියනවා ඇකලේසියා කියලා. ඇකලේසියා කියලා කියන්නේ ඒකට අරයට කියන්නේ gastroesophageal reflux disease නැත්නම් GERD කියලා. gastroesophageal reflux disease GERD. එතකොට ඒව තමයි ස්වැලවිං ගැන අපිට කතා කරන්න තියෙන්නේ.
දැන් මම කතා කරන්න යන ස්ටොමැක් එක ගැන. ඒතකොට ඉස්සෙල්ලාම බලමු මේකේ secretory functions වෙන හැටි. එතකොට ස්ටොමැක් එකේදී අපි දන්නවා එතනදී ඇති වෙන secretion එකට අපි කියනවා gastric juice එක කියලා. එතකොට ස්ටොමැක් එකේ තව ප්‍රධාන දෙයක් තමයි protein digestion. දැන් oral cavity එකේදී කටේදීම පටන් ගත්තා amylase වලින් starch carbohydrate digest වෙන්න පටන් ගත්තා. ඒ වගේම lipid digestion උත් පටන් ගත්තා. දැන් ස්ටොමැක් එකට ආවට පස්සේ ස්ටොමැක් එකේදී මොකද්ද වෙන්නේ? glands වර්ග දෙකක් තියෙනවා. pyloric glands and oxyntic glands කියලා. එතකොට මේ glands ගත්තම pyloric glands ප්‍රධාන වශයෙන් තියෙන ස්ටොමැක් එකේ anatomy එක ඔයාලා දන්නවනේ. එතකොට antrum එක හරිය තමයි pyloric glands තියෙන්නේ. oxyntic glands තියෙන්නේ උඩ හරිය. ඒ කියන්නේ fundus එක body එක ඒ තියෙන හරිය. එතකොට මේ pyloric glands ඔය oxyntic glands දෙන්නම සාමාන්‍යයෙන් structurally මේ දෙන්න ගොඩක් සමානයි. හැබැයි pyloric glands වලින් ගොඩක් හදන්නේ mucus. ඒ වගේම මේකේ G cell, D cell වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ oxyntic glands ගත්තොත් ඒකේ cells වර්ග එක වර්ග ගොඩක් තියෙනවා. surface mucus cells තියෙනවා, mucus neck cells තියෙනවා. පස්සේ enterochromaffin like cells තියෙනවා. ඒවා histamine secrete කරනවා. chief cells තියෙනවා. ඒවා pepsinogen secrete කරනවා. D cells කියලා જાතියක් තියෙනවා. ඒවා somatostatin, parietal cells, HCl, intrinsic factor එක වැදගත් උනේ vitamin B12 අවශෝෂණය කරගන්න. ඒ වගේම මේ එක cells වලින් එන secretions වලින් එකතුලා තමයි මේ gastric juice එක හැදෙන්නේ. gastric juice එක කියන්නේ ගොඩක් acidic දෙයක්. pH එක 3ක් වගේ වෙනවා. කියන්නේ ගොඩක් acidic. ඒ වගේම මෙයාගේ secretion දවසකට ලීටර් 2.5ක් වගේ secretions ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම මෙතනදී තියෙනවා වතුර තියෙනවා, enzymes තියෙනවා, pepsinogen, gastric lipase, HCl තියෙනවා මේ gastric juice එකේදී HCl ආවේ parietal cells. mucus secrete කරා surface mucus secreting cells, mucus neck cells වලින් intrinsic factor එක ආවා එයා parietal cell එකකින් ආවේ electrolytes ආවා sodium, potassium, magnesium වගේ ඒවා. දැන් අපි බලමු මේ gastric acid secretion එකේදී parietal cells වැදගත් වෙන්නේ කියලා. parietal cells වලින් තමයි HCl secrete කරන්නේ. parietal cell එකක් ගත්තොත් මෙන්න මේ වගේ මෙහෙම තියෙනවා. එයාගේ මෙහෙම canaliculus කියලා මෙහෙම තියෙනවා. එතකොට මේ parietal cell එකකින් තමයි HCl secrete වෙන්නේ. මෙයාගේ හොඳට mitochondria තියෙනවා මෙයාගේ ඇතුලේ. ඇයි මෙයාගේ ගොඩක් සක්‍රීය process එකක් මේ HCl secrete කරන එක අපි ඊළඟට බලනවා කොහොමද කරන්නේ කියලා. mitochondria ගොඩක් තියෙනවා parietal cell එක ඇතුලේ. දැන් අපි බැලුවොත් acid secrete වෙන mechanism එක parietal cells වලින්. ඒකට මම දැන් අඳිනවා මෙන්න මෙතන මේ තියෙන blood. මේ තියෙන blood. ඊට පස්සේ blood vessels. මෙතන තියෙනවා parietal cell එකක් කියලා ගමුකෝ. මෙන්න parietal cell එක. මේ තියෙන apical membrane එක මේක basolateral මේ blood. මේ තියෙන parietal cell එක. පස්සේ මෙතන තියෙන lumen එක. ඒතකොට මේක apical membrane එක. එතකොට දැන් අපි බලමු කොහොමද මේක ඇතුලෙන් මේ gastric acid හදලා අන්තිමට එළියට එන්න ඕන මොනවද? HCl කොහොමද මෙයාගෙන් හැදෙන්නේ කියන එක. එතකොට මේකට තියෙනවා එක ion channels, ion pumps තියෙනවා. එතකොට දැන් බැලුවොත් මුලින්ම අපි කියනවා මේ parietal cell එකේ cellular metabolism වලින් හැදෙනවා carbon dioxide මෙයාගේ ඇතුලේ. ඒ වගේම blood වල තියෙනවා carbon dioxide. ඒවත් අරගෙන මේ cell එක ඇතුලේම හැදෙන ඒවත් අරගෙන මේ carbon dioxide එනවා මේ cell එක ඇතුලේ. cell එක ඇතුලේ මෙයා ජලයත් එක්ක මේව react වෙලා මොකද වෙන්නේ? bicarbonic acid හදනවා. H2CO3. මේ bicarbonic acid dissociate වෙනවා H+ and bicarbonate බවට. ඊට පස්සේ මේ H+ ටික මොකද කරන්නේ? H+ ටික මේකෙන් lumen එක පැත්තට යනවා. ඒ මොකෙන්ද? H+ ATPase pump එක මේ H+ potassium ATPase pump එක භාවිතා කරලා potassium ඇතුළට එනවා. එතකොට මේ potassium ඇතුළට එන්න lumen එකට කොහෙන්ද potassium කියලා බැලුවා. මේ basolateral membrane එකේ තියෙනවා sodium potassium ATPase pump එක. sodium potassium ATPase pump එකෙන් මේ parietal cell ඇතුළට potassium ගත්තා. මෙතන potassium concentration එක වැඩිනේ. potassium මේ පැත්තේ මේ lumen එකට යනවා. ඒ potassium තමයි ආයෙත් මෙතනදී මේ H+ potassium ATPase pump එක ක්‍රියා කරන්න උදව් වෙලා මෙන්න මෙතනට එන්නේ මේ potassium.
එතකොට දැන් අපි H+ එළියට යවගත්තා. දැන් මේ හැදුණු බයිකාබනේට් තියෙනවානේ. මේ බයිකාබනේට් එක මේ පැත්තට යවලා බ්ලඩ් වලට යවනවා බයිකාබනේට්. ඒ බයිකාබනේට් වලට අපි එක්ස්චේන්ජ් කරගන්නවා බ්ලඩ් වල ඉඳලා ක්ලෝරයිඩ්. ඊට අමතරව තව ක්ලෝරයිඩ් නිකම්ම channel එකකින් යන එකකුත් තියෙනවා. කොහොම හරි මේ දෙවිදියට මෙන්න ක්ලෝරයිඩ් මෙතන තියෙන channel එකකින් ලූමන් එකට එනවා. දැන් මොකද උනේ? H+ උයි Cl උයි ආවා ලූමන් එකේ HCl හැදුණා. මීට අමතරව මෙතන වෙන තව දෙයක් තමයි වතුර H2O මේ හරහා යනවා ඔස්මෝසිස්. මොකද අයන්ස් ගොඩක් මේ පැත්තට යද්දි ඔස්මෝසිස් වලින් ජලයක් යනවා. H2O යනවා. ඊට මෙතන CO2 ආවේ එකක් බ්ලඩ් වලින් අනිත් එක මෙටබොලිසම් වලින්. එයාගේම මෙටබොලිසම් වලිනුත් ආවා. මෙතන එන්සයිම් එක මොකද්ද? කාබනික් ඇන්හයිඩ්‍රේස්. ඉතින් මේ විදිහට තමයි HCl secrete වෙන එක වෙන්නේ parietal cell එක. මේ විදිහට තමයි HCl secrete වෙන්නේ. මෙතන osmosis වලින් ආව මේ H+ ටික මේ පැත්තේ මේ potassium ආපු ටික. ඊට පස්සේ දැන් අපි බලමු මේ gastric acid secrete වෙන එක කොහොමද regulate වෙන්නේ කියලා. එතකොට regulation ගත්තොත් දැන් මම ගන්නවා stomach එකේ parts දෙකක්. එකක් තමයි මේ හරියෙන් අපි ගන්නවා antrum එක. මේ තියෙන අපි මේ හරියෙන් ගන්නවා මෙහෙම antrum එකකින් කොටසයි. මෙතනින් මම ගන්නවා fundus එකයි body එකයි. fundus එකයි. antrum එකේ වැඩි තිබ්බේ pylori glands, මේ පැත්තේ තිබ්බේ oxyntic glands. එතකොට දැන් මම බලන්න යන්නේ කොහොමද මේ gastric acid secretion regulate වෙන්නේ කියලා අපේ stomach එකේ. මේ pylori glands නැත්නම් antrum එකේ තියෙනවා G cells කියලා cells જાතියක්. මම නිකන් මේ තැන් දෙකේම තියෙන cells ගැන අඳ ගන්නවා. එහෙනම් මෙතන මෙන්න lumen එක මෙයාගේ තියෙනවා. ඊට පස්සේ මෙතනට ආවම මෙතන තියෙන එක cells වර්ග. ඒක parietal cells තියෙනවා. parietal cells තියෙනවා. තව තියෙනවා chief cells. මෙයා chief cells, මෙයා parietal cells. තව තියෙනවා enterochromaffin like cells. මම ඉස්සෙල්ලා කිව්ව cells තමයි මේ. එතකොට මෙතනින් ආවට පස්සේ ආයෙ මොනවද? මෙතන තියෙනවා තව D cells කියලා જાතියක්. එතකොට අපි ගන්න chief cells වලින් ප්‍රධාන වශයෙන් secrete කරන්නේ pepsinogen. මම P කියලා දාගන්නවා. parietal cells වලින් එනවා HCl lumen එකට. enterochromaffin like cells වලින් එනවා histamine. එතකොට දැන් මම බලනවා කොහොමද මේ cells වලින් මේ H+ HCl secrete වෙන එක regulate කරන්න කියලා. දැන් අපි කෑමක් ගත්ත ගමන් මොකද වෙන්නේ? stomach එකේ distension එකක් එනවා. stomach එකට දැන් කෑම ආවා. stomach එකේ distension එකක් වෙනවා. එතකොට මේ distension එකත් එක්ක ඒ වගේම තව කෑම එක්ක oligopeptides එන්න පුළුවන්. ඊට අමතරව දැන් සාමාන්‍ය resting තත්ත්වයක් තියෙනොත් stomach එකේ යම් acidity එකක් තියෙනවානේ. කෑම ආපු ගමන් මොකද වෙන්නේ? මේ කෑම mix වුණාම එතන තියෙන H+ සාන්ද්‍රණය අඩු වෙනවා. තනුක වීමක් වෙනවා. dilution එකක් වෙනවා. එතකොට pH වැඩි වෙනවා. pH වැඩි වෙනවත් එක්කම මෙතනට release වෙනවා gastrin releasing peptide කියලා එකක්. ඔන්න ඒකෙන් stimulation එකක් දෙනවා. ආයෙ stomach එකේ distension එකක් ආවොත් එයාගෙනුත් stimulation එකක් දෙනවා. ඊට අමතරව oligopeptides තියෙනවා නම් එයාගෙනුත් stimulation එකක් දෙනවා මේ G cells වලට. G cells වලින් මොකද්ද කරන්නේ? G cells වලින් secrete කරනවා gastrin. G cells වලින් secrete කරනවා gastrin. ඊට පස්සේ මේ gastrin කියන්නේ හෝමෝන් එකක්. මේවා blood circulation එකට යනවා. gastrin blood circulation එකට යනවා. පස්සේ මොකද වෙන්නේ? මේ gastrin blood circulation එක තුලින් ගිහිල්ලා fundus එකට එනවා. fundus එක කියන ප්‍රදේශයට එනවා ඒ stomach එකේ. ඊට පස්සේ මේ gastrin fundus එකේදී මෙයා මොකද කරන්නේ? එකක් මෙයා parietal cells වලට බලපානවා. කරලා එතනින් H+ වෙන එක වැඩි කරනවා. අනිත් එක මෙයා enterochromaffin cells වලට බලපාලා එතනින් histamine එන එකත් වැඩි කරනවා. ඊට අමතරව chief cells වලටත් බලපානවා කියලා ෆන්ක්ෂන් එකක් කියන. නමුත් අපි ප්‍රධානම කතා කරන්නේ මේ දෙන්නම. ඊට පස්සේ දැන් ඔන්න gastrin වලින් enterochromaffin stimulate කරාට පස්සේ enterochromaffin cells වලින් එන්නේ කවුද? histamine. මේ histamine මොකද කරන්නේ? එයා ගිහිල්ලා parietal cells stimulate කරනවා. ආයෙත් HCl secretion එක
වැඩි වෙනවා. ඒ වගේම ෆන්ඩස් එකට තියෙනවා පැරාසිම්පතටික් සප්ලයි එකක්. ඇසිටයිල්කෝලින් පැරාසිම්පතටික් සප්ලයි නර්ව් එන්ඩ්ස් වලින් එන ඇසිටයිල්කෝලින් මේ හැම තැනකටම මේ හැම සෙල් එකක්ම ඒ වගේ ස්ටිමියුලේට් වෙලා මෙන්න ඇසිටයිල්කෝලින් මෙන්න ඇසිටයිල්කෝලින් ඒ වගේනුත් ස්ටිමියුලේෂන් එකක් දෙනවා මේ හැම සෙල් එකකම එන්ටරෝකොමර්ෆින් සෙල් නම් හිස්ටමින් වැඩි කරන්න, පැරයිටල් නම් HCl වැඩි කරන්න, G සෙල් නම් පෙප්සිනෝජන් වැඩි කරන්න ස්ටිමියුලේෂන් එකක් දෙනවා ඇසිටයිල්කෝලින් වලිනුත්. එතකොට ඊට අමතරව තව එකක් තියෙනවා මේ HCl වලිනුත් පෙප්සිනෝජන් වැඩි කරන්න ස්ටිමියුලේෂන් එකකුත් දෙනවා. ඊට පස්සේ දැන් මේ විදිහට මේ ස්ටිමියුලේෂන්ස් එක මොකද වෙන්නේ? අන්තිමේට වෙලා තියෙන ගොඩක්ම HCl සෙක්‍රීෂන් එක වැඩි වෙලා. දැන් ඔන්න ලූමන් එකට බැරයිටල් සෙල්ස් වලින් HCl හදලා දාන එක වැඩි කරනවා. HCl දැන් මෙන්න වැඩි කරනවා කියන්නේ ස්ටොමක් එකේ ලූමන් එක. එතකොට ඇන්ට්‍රල් පාර්ට් එකට දැන් දැනෙනවා ලූමන් එකේ H+ එන්න වැඩි වෙනවා. H+ වැඩි වෙනවා කියන්නේ දැන් අපිට තවදුරටත් ගෑස්ට්‍රින් සෙක්‍රීට් කරන්න ඕනේ නැහැ. ඒකෙන් D cells ස්ටිමියුලේට් කරලා D cells වලින් එළියට එනවා. මම ඉස්සෙල්ලා කිව්වා සොමැටොස්ටැටින්. මේ සොමැටොස්ටැටින් G cells ඉන්හිබිට් කරනවා. ගෑස්ට්‍රින් එන එක අඩු වෙනවා. දැන් එයි ඇති තරම් H+ වැඩි වෙලානේ. ඊපස්සේ ගෑස්ට්‍රින් එන එක ආයෙත් මොකක් හරි හේතුවක් නිසා ස්ටොමක් එක ඇතුලේ H+ අඩු වුණොත් ඩිස්ටෙන්ෂන් එකක් කැම් ගත්ත ගමන් ආයෙත් මේ ස්ටිමියුලේෂන් එක ගිහලා මේ විදිහට ගිහලා HCl වැඩි කරගන්නවා. මීට අමතරව සෙක්‍රටින් VIP වගේ හෝමෝන්සුත් මේක ඉන්හිබිට් කරනවා G cells. ඊට පස්සේ දැන් බලවොත් මේ අපි මේ පැරයිටල් සෙල් එක විතරක් සැලකුවොත් දැන් අපිට පේනවා මෙතන මේ පැරයිටල් සෙල් එකට ස්ටිමියුලේෂන් ආපු ඒවා. මොකද්ද? ගෑස්ට්‍රින් වලින් ස්ටිමියුලේෂන් එකක් ආපු. හිස්ටමින් වලින් ස්ටිමියුලේෂන් එකක් ආපු. ඇසිටයිල්කෝලින් වලිනුත් ස්ටිමියුලේෂන් එකක්. අතර මේ තුන් දෙනා තමයි ප්‍රධාන වශයෙන් ගෑස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් වැඩි කරන්න පැරයිටල් සෙල් එකට බලපාන. දැන් මම පැරයිටල් සෙල් එකක් තනියම ඇන්දොත් මෙහෙම ඇන්දොත් පැරයිටල් සෙල් එක මේ අර කැනලිකියුලයි තියෙනවා. මේ තියෙන පැරයිටල් සෙල් එක. දැන් රිසෙප්ටර්ස් වර්ග 3ක් තියෙනවා. ඒ මොනවටද? අර ඉස්සෙල්ලා කිව්ව රෙගියුලේටර්ස් වලට. එකකට කියනවා අපි M3 රිසෙප්ටර් එක, අනිත් එක H2, අනිත් එක CCK කොලිසිස්ටකයිනින් B රිසෙප්ටර් එක. එතකොට මේ රිසෙප්ටර්ස් වලට බැඳෙන්නේ මොනවද? M3 කිව්වොත් අපිට මතක තියාගන්න මස්කරිනික් එක ඇසිටයිල්කෝලින්. H2 ලේසි H ආයත් H හිස්ටමින්. H වලට එන්නේ H වලින් එක. හිස්ටමින් තමයි මේ රිසෙප්ටර් එකට බැඳෙන්නේ. ඊපස්සේ CCK වී ගත්තොත් මේවට බැඳෙන්නේ මොනවද? CCK වෙන ගෑස්ට්‍රික් ඉතුරු එක්කෙනා. එතකොට මේ තුන් දෙනා තමයි මේවට බැඳෙන්න පස්සේ මෙයාලා මේක ඇතුලේ සෙකන්ඩ් මෙසෙන්ජර් සිස්ටම්ස් ඇති කරනවා. දැන් මෙයා රෙස්ටින් තත්ත්වයටදී තියෙදි මේ පැරයිටල් සෙල් එකක් රෙස්ටින් තත්ත්වයටදී තියෙද්දි එයාගේ අර තිබ්බනේ රිසෙප්ටර්ස් මොනවද පම්ප්ස් H+ පොටෑසියම් පම්ප්ස් ඒ වගේනේ මෙතනින් සෙක්‍රීට් කරේ එළියට. එතකොට ඒ පම්ප්ස් තියෙන V සයිකල්ස් හදලා ඇතුලේ. මෙහෙම V සයිකල්ස් හදලා ඒව ඇතුලේ තමයි තියෙන්නේ. හැබැයි මේ විදිහට මේ රිසෙප්ටර්ස් තුන බැඳුන ගමන් මේවා වැඩ කරනවා සෙකන්ඩ් මෙසෙන්ජර් සිස්ටම්ස් හරහා. එතනදී ඇසිටයිල්කෝලින් වලින් එන්නේ කැල්සියම්, මෙයාගෙත් කැල්සියම්, හිස්ටමින් වල විතරක් එනවා CAMP. මේවා එක මොකද වෙන්නේ? මේ V සයිකල්ස් හදලා තිබ්බ පම්ප්ස් මෙන්න මේ එළියට සෙල් මෙම්බ්‍රේන් එකට යනවා. ඒ කියන්නේ යාලා ඇක්ටිව් වෙනවා, යාලගේ ෆන්ක්ෂන් එක කරන්න පටන් ගන්නවා. ස්ටිමියුලේෂන් එක ආවනේ දැන් අපිට. එතකොට ඒ ටික තමයි ගෑස්ට්‍රික් ඇසිඩ් රෙගියුලේෂන් එකේ සෙක්‍රීෂන් රෙගියුලේෂන් වලදී කතා කරන්න තියෙන්නේ. එතකොට මේ ෆන්ක්ෂන්ස් බලුවොත් HCl වල අපි දන්නවා මේ මෙතනදී HCl වලින් පෙප්සින් සෙක්‍රීෂන් වැඩි කරනවා කියලා කිව්වා මෙතන. ඊට අමතරව තව පෙප්සිනෝජන් පෙප්සින් කියන ඇක්ටිව් එකටපත් කරන්නේ HCl. ඇසිඩික් pH එකක් තියාගන්න උදව් වෙනවා. තව බැක්ටීරියා ස්ටොමක් එකේදී බැක්ටීරියා වලින් ප්‍රොටෙක්ෂන් එකක් දෙනවා HCl වලින්. තව ප්‍රෝටීන් මම කව ප්‍රෝටීන් ඩයිජෙෂන් පටන් ගන්න ස්ටොමක් එකේ. ඒ ඩයිජෙෂන් වලට කලින් ප්‍රෝටීන් ඩීනේචර් කරන්න මේ ඇසිඩික් pH එක වැදගත් වෙනවා. ඒ හින්දා ඒ ඇසිඩිටි එක දෙන්නේ HCl වලින්. ඊට පස්සේ මේ ඒජන්ට්ස් මේක ගැන කතා කරද්දී මේ පැරයිටල් සෙල්ස් වල මම කොහෙන්ද මේ ස්ටිමියුලයි තුනක් ආවොත් මෙයාගේ සෙක්‍රීෂන් වැඩි කරන්න පුළුවන්. මේ ස්ටිමියුලයි වැඩ කරන්නේ සිනර්ජිස්ටිකලි. ඒ කියන්නේ දැන් හිතන්න මෙයාලා 10යි 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 තියෙනවා. නිකන් අපි මෙයාලගේ ඇක්ටිවිටි එකට අගයක් දෙනවා. ඊට පස්සේ මේ ඇක්ටිවිටි එක අපි 20කට වැඩි කරනවා. මෙයාගෙත් 20කට වැඩි කරනවා. මෙයාගෙත් 20. දැන් අපි හිතනවා ටෝටල් එකේ
20යි 60ක ටෝටල් අපිට ඉෆෙක්ට් එකක් එන්න ඒ ඇක්ෂන් එක මේ තුනේම එකතුවට සමාන ඉෆෙක්ට් එකක් අපිට ඒ කියලා හිතෙනවා. එහෙම නෙවෙයි වෙන්නේ. මේවා වැඩි කරන්න ඊටත් වැඩිය අපිට 100ක විතර එකක් හම්බ වෙනවා. يعني මේවා සිනර්ජිස්ටිකලි එකට වැඩ කරලා 100ක විතර ඉෆෙක්ට් එකක් හම්බ වෙනවා. එතකොට මේකේ වාසිය මොකද්ද? අපිට පුළුවන් මේ ස්ටිමියුලයි තුනම පොඩි ප්‍රමාණයකින් 10 පොඩි ප්‍රමාණයකින් වැඩි කරලා ලොකු ඉෆෙක්ට් එකක් ගන්න. ඒ වගේම අපිට ඕන නම් ગેස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් අඩු කරන්න මේ එකක් හරි બ્લોක් කරපු ගමන් මේ ඉෆෙක්ට් එක නැති වෙලා යනවා. ඒ විදිහට තමයි ඩ්‍රග්ස් යූස් කරන්නේ. ඒ විදිහට තමයි මේකේ ඇසිඩ් සෙක්‍රීෂන් පාලනය කරන ඩ්‍රග්ස් උත් හදලා තියෙන්නේ. ඊළඟට දැන් මම කතා කරන්න යන්නේ ગેස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් වල එන ෆේසස් ගැන. ෆේසස් කියන්නේ ગેස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් ප්‍රධාන වශයෙන් ක්‍රම සෙක්‍රීෂන් වලට ඒ රෙගියුලේෂන් එකට හේතු වෙන ෆේසස් තුනක් ගැන ප්‍රධාන වශයෙන් කතා කරනවා. මේ ෆේසස් තමයි එක කෙෆලික් ෆේස්, අනිත් එක ગેස්ට්‍රික් ෆේස්, ඊතුරු එක එන්ටරික් ෆේස් එක. එතකොට කෙෆලික් ෆේස් එක කියන්නේ අපේ කෑම එක ස්ටොමැක් එකට එන්නත් කලින් අපි කෑම එකක් එක්කෝ දැක්ක ගමන් එහෙම නැතිනම් සුවඳක් දැනුනම නැත්නම් කටේ කෑම එක තියෙද්දි ටේස්ට් එක දැනෙද්දි ස්මෙල් එකෙන් අපි කෑම එකක් ගැන හිතද්දි ඒව නිසා මොකද වෙන්නේ මේ ඒ හිතනේ වගේ බ්‍රේන් සෙන්ටර්ස් ස්ටිමියුලේට් වෙනවා. බ්‍රේන් එකේ තියෙන ඇමිග්ඩලා හයිපොතැලමස් වගේ දේ ස්ටිමියුලේට් වෙලා වේගස් නර්ව් එක හරහා ඉෆරන්ට් එකක් වෙලා ඇසිටයිකෝලින් සෙක්‍රීට් වෙනවා. එතනින් මොකද වෙන්නේ? අර පැරයිටල් සෙල්ස්, G සෙල්ස්, චීව් සෙල්ස් ඔක්කොම ස්ටිමියුලේට් වෙනවා. ગેස්ට්‍රික් සෙක්‍රීෂන් එක වැඩි වෙනවා. මෙතනදී කතා කරපු එකමයි මොකද වෙන්නේ? ඇසිටයිකෝලින් එන එක වැඩි වෙලා මේ ඔක්කොම සෙක්‍රීෂන්ස් වැඩි වෙනවා. කියන්නේ ગેස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් වැඩි වෙනවා. මේ කෙෆලික් ෆේස් එක මේ ગેස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් එකේ 30ක් විතර බලපාන. ඊළඟට අපි කතා කරන්නේ ප්‍රධානම ෆේස් එක. කියන්නේ ප්‍රධාන වශයෙන්ම 60%ක්ම ગેස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් වලට බලපාන්නේ මොකද්ද කියලා. ඒක තමයි ગેස්ට්‍රික් ෆේස් එක. ગેස්ට්‍රික් ෆේස් එකේදී වෙන්නේ අපේ කෑම එකක් අපේ ඩයග්‍රෑම් එකකින් පැහැදිලි තෝට මේ ඩයග්‍රෑම් එක ගත්තා. මේ ඩයග්‍රෑම් එක ගත්තොත් මම මෙතනදී තියෙන්නේ මෙතනදී දැන් කියන දැන් අපි කෙෆලික් ෆේස් එක ගැන කතා කරා. අපි කැම ගැන හිතද්දිම අපේ ગેස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් එක වැඩි වෙනවා. එතකොට ස්ටොමැක් එකේ දැන් හිතන්න කෑම තියෙනවා. දැන් ස්ටොමැක් එකට කෑම ආපු වෙලාවක මොකද වෙන්නේ? ස්ටොමැක් එක ඩිස්ටෙන්ෂන් එකක් එනවා ස්ටොමැක් එකේ. මේ ස්ටොමැක් එකේ ඩිස්ටෙන්ෂන් එකත් එක්ක මේකෙන් යනවා එක විදිහක් තමයි වේගස් නර්ව් එක හරහා යනවා. මේ ස්ට්‍රෙච් එකත් එක්ක වේගස් නර්ව් එක හරහා ඇෆරන්ස් ගිහිල්ලා බ්‍රේන් එකට ගිහිල්ලා ආයෙත් වේගස් නර්ව් එක හරහාම එනවා ඉෆරන්ස්. ඒකෙන් ඇවිල්ලා වේගස් නර්ව් එක කියන්නේ ඇසිටයිකෝලින් සෙක්‍රීට් වෙනවා. මෙතනදී ගෑස්ට්‍රින් සෙක්‍රීට් මේ ગેස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීට් වෙන එක වැඩි වෙනවා. මේකට අපි කියනවා වේගෝ වේගල් රිෆ්ලෙක්ස් කියලා. ඒ වේගස් එකෙන්මයි යන්නේ එන්නේ වේගස් එකෙන්මයි. ඊට පස්සේ ඊළඟට අපි කතා කරනවා ඊළඟට තමයි ලෝකල් එන්ටරික් රිෆ්ලෙක්සස්. ලෝකල් එන්ටරික් රිෆ්ලෙක්සස් කියන්නේ මේකේ තියෙන එන්ටරික් නර්ව් එකෙන්ම එන්ටරික් නර්ව් ප්ලෙක්සස් එකෙන්ම අපිට පුළුවන් මේ අර කැම තියෙන ඒ ඩිස්ටෙන්ෂන් එක දැනුන ගම එන්ටරික් නර්වස් ප්ලෙක්සස් එකෙන්ම තව විදිහක් තියෙනවා ગેස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් එක වැඩි කරන්න. ඒ වගේම ગેස්ට්‍රින් සෙක්‍රීෂන් එකත් වැඩි වුණොත් ඒ වැඩි වුණොත් ગેස්ට්‍රින් හරහා ඇවිල්ලා ආයෙත් ગેස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් එක වැඩි වෙනවා. ඒක තමයි ગેස්ට්‍රික් ෆේස් එක කියන්නේ. එයා 60%ක්ම ગેස්ට්‍රින් හෝමෝන් එක සෙක්‍රීට් කරන එක 60%කටම වග කියන්නේ මේ ગેස්ට්‍රික් ෆේස් එක. ඊළඟට එනවා අපි ඉන්ටෙස්ටයිනල් නැත්නම් එන්ටරික් ෆේස් එක. ඒක පොඩි කන්ට්‍රිබියුෂන් එකක් තියෙන 10%ක් වගේ. දැන් හිතන්න ස්ටොමැක් එකේ ඉඳලා කෑම ගියා ඩුෝඩිනම් එකේ අපර් ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ කෑම ගියා. එතකොට ඒ තියෙන කෑම මෙතන කෑම තියෙනකොට මොකද වෙන්නේ? මේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකනො සෙක්‍රීට් වෙනවා ગેස්ට්‍රින් ටික.
මේ ගැස්ට්‍රින් මොකද වෙන්නේ මෙතනින් මේ බ්ලඩ් වලට සෙක්‍රීට් වෙලා එතනින් ස්ටොමක් එකට ඇවිල්ලා එයත් බලපානවා. දැන් කෑම ඇවිල්ලා මේක දිගේ ගිහිල්ලා ඉවරයි. හැබැයි මේකේ තියෙන කෑමත් ආයෙ බලපානවා මෙතන ගැස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් වැඩි කරා. මේ විදිහට තමයි ඕවරෝල් ගත්තොත් ගැස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් එක වෙන්නේ 30ක් කෙෆලික් ෆේස් එකේ ප්‍රධාන වශයෙන් එන්නේ 60ම ගැස්ට්‍රික් ෆේස් එකකින් ඉතුරු එක තමයි ඉන්ටෙස්ටයිනල් ෆේස් එක. ඊට පස්සේ අපි කතා කරනවා දැන් වැඩි කරන ක්‍රම ගැන කතා කරානේ ගැස්ට්‍රික් සෙක්‍රීෂන් එක. මේ ගැස්ට්‍රික් සෙක්‍රීෂන් එක ඉන්හිබිට් කරන්නේ කොහොමද කියලා. ගැස්ට්‍රික් සෙක්‍රීෂන් එක ඉන්හිබිට් කරන විදි තමයි එක ඇයි මේ ගැස්ට්‍රික් සෙක්‍රීෂන් එක ඉන්හිබිට් කරගන්නේ කියලා බලමු. දැන් අපිට ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ කෝලෝන් වල කැම දැන් පිරීලා තියෙද්දි අපිට ඕනේ ස්ටොමැක් එකේදී වෙන ඩයිජෙෂන් අඩු කරන්න. මොකද ස්ටොමැක් එකකින් ආයෙත් ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට කැම එන වෙලාව අපි අඩු කරන්න. මම කලිනොත් මේ රිෆ්ලෙක්ස් එක ගැන කතා කරා. මේක නර්වස් හෝමෝනල් දෙකටම වෙනවා. එන්ටරෝග්‍රැස්ටික් රිෆ්ලෙක්ස්. දැන් කියන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එක ඩිස්ටන්ට් වෙලා ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ කැම තියෙනවා. ඒතකොට ස්ටොමැක් එකට අපි පණිවිඩයක් කරනවා දැම්ම කැම එවන්න එපා. ඒ දැන් ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ තව කැම තියෙනවනේ. ඒ වගේම ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ ඇසිඩිටි එකක්, ඒ වගේම ප්‍රෝටීන් ඩයිජෙස්ට් වෙන ප්‍රොඩක්ට්ස් තියෙනවනේ, ඉරිටේෂන් එක මේව නිසා එන්ටරෝග්‍රැස්ටික් රිෆ්ලෙක්ස් එක ගිහිල්ලා එකක් එන්ටරික් නර්වස් සිස්ටම් එක කරා, ඊට සිම්පතටික් නර්ව්ස් වල වේගස් නර්ව් එකෙන් කොහොම හරි කරන්නේ ගැස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් එක අඩු කරනවා. සෙක්‍රීෂන් එක අඩු කරලා කැම එන එක නවත්ත ගන්නවා. තව හෝමෝනල් ඒවා බලපානවා. එක එක ඇසිඩ් තියෙනවා නම්, ෆැට් තියෙනවා නම් එක එක හෝමෝන්ස් රිලීස් වෙනවා. ඒවා තමයි සෙක්‍රටින්, GIP, VIP, සොමැටෝස්ටැටින් වගේ හෝමෝන්ස් ඒවත් කරන්නේ ගැස්ට්‍රික් ඇසිඩ් සෙක්‍රීෂන් එක අඩු කරන එක. ඒ ටික කුපි නෝට් එකේ තියෙනවා බලා ගන්න. ඊට පස්සේ දැන් මම කතා කරනවා මේ ගැස්ට්‍රික් මියුකෝසල් බැරියර් එක. ස්ටොමැක් එකේ දැන් ස්ටොමැක් එක ගත්තම ස්ටොමැක් එකට ස්ටොමැක් එක මෙහෙම තියෙන ස්ටොමැක් එක ගැන ගැලුවොත් මේ ස්ටොමැක් එකේ දැන් මේක ඇතුලේ H+ හැදුනට H+ කියන්නේ මියුකෝසා වලට ඩැමේජ් කරන්න පුළුවන් දෙයක්. එතකොට මේ ස්ටොමැක් එක තමන් හදන HCl ඇසිඩ් එකෙන්ම ප්‍රොටෙක්ට් වෙන්න මියුකෝසල් බැරියර් එකක් හදාගෙන තියෙනවා ස්ටොමැක් එක ඇතුලේ. ඒ කියන්නේ මියුකස් බයිකාබනේට් කෝට් එකක්. මෙහෙම මේ ඝනකම් කෝට් එකක් විදිහට ඇල්කලයින් කියන්නේ බයිකාබනේට් මියුකස් තියෙන ඒවා වලින් හදාගෙන තියෙනවා ආවරණයක් ස්ටොමැක් එකට. ඊට අමතරව තව මේ මියුකෝසල් එපිතීලියල් ලයිනින්ග්ස් වල මියුකෝසල් මේකේ මියුකෝස එකේ එපිතීලියල් ලයිනින්ග්ස් තියෙනවා. මේ එපිතීලියල් ලයිනින්ග්ස් HCl වලට ඉම්පර්මියබල් වෙලා තියෙනවා. එතකොට HCl වලින් ඩැමේජ් එකක් කරන්න පුළුවන් හැකියාව අඩුයි. ඊට අමතරව මේ එපිතීලියල් සෙල්ස් ඉක්මනට මොකක් හරි ඩැමේජ් එකක් වුණාම ඉක්මනට රිප්ලේස් කරන මෙකැනිසම්ස් උත් තියෙනවා. ඊට අමතරව තව වැදගත් දෙයක් තමයි ප්‍රොස්ටාග්ලැන්ඩින්. ප්‍රොස්ටාග්ලැන්ඩින් වලින් මොකද කරන්නේ? මේ ස්ටොමැක් එකේ මියුකස් බයිකාබනේට් හදන එක වැඩි කරනවා. මියුකස් බයිකාබනේට් හදන එක වැඩි කළා මේ මියුකෝසල් බැරියර් එකක් හදන්න මෙයා උදව් වෙනවා. ඒතර මේකට කියන්නේ ගැස්ට්‍රික් මියුකෝසල් බැරියර් එක. ඒකේ මොකද්ද එයාලගේ පර්පස් එක වෙන්නේ? හදන එයාම හදන HCl වලින් තමන්ගේම මියුකෝසා එකට ඩැමේජ් වෙන එක නවත්ත ගන්න එක. එතකොට මේ අපි කතා කරන පෙප්ටික් අල්සර් ඩිසීස්. මේ පෙප්ටික් අල්සර් ඩිසීස් එකට හේතුව මේ මියුකෝසල් බැරියර් එක හරියට වැඩ කරන්නේ නැතුව එයාට මොකක් හරි හානියක් වෙලා මියුකෝසා එකට ඩැමේජ් වෙනවා. එතනින් හැදෙනවා පෙප්ටික් අල්සර්ස් කියන ඒවා හැදෙනවා ස්ටොමැක් එකේ තුවාල. එතකොට මේකට හේතු මොනවද කියලා බැලුවොත් ගොඩක් වෙලාවට මේ මියුකෝසල් බැරියර් එකට ඩැමේජ් එකක් වුණොත් තමයි මේ පෙප්ටික් අල්සර්ස් වලට හේතු වෙන්නේ. හේතු බැලුවොත් එක්ක මේ H+ සෙක්‍රීට් වෙන එක වැඩි වෙලා. H+ සෙක්‍රීට් එක වෙන එක වැඩි වෙලා කියන්නේ මේකට ඩැමේජ් එකක් වෙන්න පුළුවන් හැකියාව වැඩි. එහෙම නැතිනම් ඉන්ෆෙක්ෂන් එකක් බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එක හෙලිකෝබැක්ටර් පයිලෝරයි කියලා බැක්ටීරියා වර්ගයක් තියෙනවා. මේ බැක්ටීරියා වලින් කරන්නේ මේ මියුකෝසා එකට ඩැමේජ් කරනවා. මියුකෝසා එක ඩැමේජ් වෙන ගමන් මොකද වෙන්නේ? කෙලින්ම HCl වලට ගිහිල්ලා මේ මියුකෝසල් බැරියර් එකට ඩැමේජ් කරන. ඒතකොට HCl වලට පුළුවන් කෙලින්ම ගිහිල්ලා මියුකෝසා එකට ඩැමේජ් එකක් කරලා පෙප්ටික් අල්සර්ස් හදන්න. ඊට අමතරව මියුකස් සෙක්‍රීට් වෙන එක අඩුයි නම් H+ සෙක්‍රීට් වෙන එක වැඩි නම් නැත්නම් මියුකස් සෙක්‍රීට් වෙන එක අඩුයි නම් මොකක් හරි හේතුවකින් මේ මියුකස් බැරියර් එකට ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙන්න පුළුවන් කොහොමද? බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් වගේ. හෙලිකෝබැක්ටර් පයිලෝරයි. ඊට අමතරව ගැස්ට්‍රින් සෙක්‍රීටින් ටියුමර් එක.
මේ ස්ටොමැක් එකේ තියෙන ටියුමර් එකක් ගැස්ට්‍රින් සෙක්‍රීට් වෙනවා ගොඩක් වැඩි. ගැස්ට්‍රින් එනවා වැඩි වෙනවා කියන්නේ ගැස්ට්‍රින් හෝමෝන් එක වැඩි වෙන්නේ HCl වැඩි වෙනවා. ඒතර එතනනොත් බලපෑමක් එන්න පුළුවන්. තව වැදගත් දෙයක් තමයි NSAIDs ගොඩක් ගත්තොත්. NSAIDs කියන්නේ non steroidal anti inflammatory drugs. එතකොට මෙයාගෙන් මොනවද කරන්නේ? මෙයා කරන්නේ මොකද්ද? ඉන්හිබිට් කරනවා prostaglandin. දැන් මම ටිකට කලින් කිව්වා prostaglandin වල ෆන්ක්ෂන් එක. මොකද්ද කරේ prostaglandin මේ ස්ටොමැක් එකේ මියුකස් බයිකාබනේට් වැඩි කරලා එයාට මෙතන ආරක්ෂාවක් දෙනවා. දැන් NSAIDs ගන්න prostaglandin ඉන්හිබිට් වෙනවා නම් prostaglandin වලින් මේ ෆන්ක්ෂන් එක වෙන්නේ. එතකොට මියුකෝසල් බැරියර් එක හරියට නැහැ. ඩැමේජස් වෙන්න පුළුවන්. පෙප්ටික් අල්සර්ස් වෙන්න පුළුවන්. එතකොට මේකට මොනවද ට්‍රීට්මන්ට්ස් මොනවද බැලුවොත් එකක් තමයි අපිට පුළුවන් ඇන්ටැසිඩ්ස් දෙන්න. ඇන්ටැසිඩ්ස් කියන්නේ ඇසිඩ් වලට එරෙහිව ක්‍රියා කරන ඇසිඩ් නියුට්‍රලයිස් කරන දේවල්. ඊට පස්සේ ඇන්ටිබයොටික් දෙන්න පුළුවන්. හෙලිකෝබැක්ටර් පයිලෝරයි වගේ කෙනෙක්ගෙන් මේකට ඩැමේජ් එකක් වෙලා නම් අපිට පුළුවන් ඇන්ටිබයොටික්ස් දෙන්න. ආයෙ පුළුවන් prostaglandin agonist දෙන්න. ඒ කියන්නේ prostaglandin වල ඇක්ෂන් එක වැඩි කරන දේවල් දෙන්න පුළුවන්. එතකොට NSAIDs නිසා නම් මේ peptic ulcers ඇති වෙලා තියෙන්නේ. අපිට පුළුවන් prostaglandin agonist දීලා prostaglandin වල ඇක්ෂන් එක වැඩි කරලා මේක ආයෙ මේ peptic ulcers වලට ට්‍රීට් කරන්න. ඊට පස්සේ ඒ වගේම gastric acid inhibitors. ඉතුරු ට්‍රීට්මන්ට් එකේ කරන විදිය ඉතුරු ට්‍රීට්මන්ට් එක තමයි මේ histamine නැත්නම් H2 මේ වගේ මේකක් බ්ලොක් කරන්න පුළුවන් අපිට. එතකොට HCl secretion අඩු වෙනවා. ඒ වගේම H+ potassium ATPase pump තියෙන මේ pumps අපිට බ්ලොක් කරන්න පුළුවන්. මෙතන මේ pumps බ්ලොක් කරනවා. එතකොට එතනිනුත් H+ secretion එක අපිට අඩු කරන්න පුළුවන්. එතකොට ඒව තමයි peptic ulcers වලට ට්‍රීට්මන්ට් විදියට ගන්න. දැන් අපි කතා කරන්නේ ස්ටොමැක් එකේ මෝටර් ෆන්ක්ෂන් එක ගැන. අපි වෙනවා සෙක්‍රීෂන් ගැන. ඊළඟට අපි බලමු කොහොමද මෝටර් ෆන්ක්ෂන්. මොනවද ස්ටොමැක් එකේ මෝටර් ෆන්ක්ෂන් ගත්තොත් අපිට හිතලා ගන්න පුළුවන්. ස්ටොමැක් එකේ කෑම ස්ටෝර් කරලා තියාගන්න. යම් වෙලාවක් කෑම ස්ටෝර් කරලා තියාගන්න. මේ විදිහට ස්ටෝර් කරලා තියාගන්න ගමන් මේ කෑම මොකද කරන්නේ? අපි කොටස් වලට කඩන ඒවා, මික්ස් කරන ඒවා වෙනවා ગેස්ට්‍රික් ජූස් එක. මේ විදිහට ගැස්ට්‍රික් ජූස් එක මික්ස් කරාට පස්සේ අන්තිමේට ස්ටොමැක් එකේ හැදෙනවා කයිම්. කයිම් කියන්නේ මොකද්ද? ආමලසය. ආමලසය කියලා අපි සිංහලෙන් කියන්නේ කයිම්. මේ කයිම් හැදෙන්න ගන්නවා ස්ටොමැක් එකේ. ඊට පස්සේ මේ කයිම් ඊළඟ ෆන්ක්ෂන් එක මොකද්ද? මේ කයිම් එළියට යවන්න ඕනේ ඩුවඩිනම් එකට. එතකොට මේ ෆන්ක්ෂන්ස් තුන තමයි ස්ටොමැක් එකේ ෆන්ක්ෂන්ස් වෙන්නේ. එතකොට බලන්න මේක ඉන්න එක ෆන්ක්ෂන් එක ස්ටොමැක් එක කරන්නේ කොහොමද කියලා. ස්ටෝරේජ් ගත්තොත් ස්ටොමැක් එකේ කෑම ස්ටෝර් කරලා තියාගන්නවා. එතකොට ස්ටොමැක් එකේ ප්‍රධාන දෙයක් තමයි ස්ටොමැක් එකේ ගොඩක් කෑම ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. කියන්නේ ලොකු කැපැසිටි එකක් තියෙනවා. ලොකු වොලියුම් එකක් ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. මේ ස්ටොමැක් එකේ හැබැයි පොඩි අමුතු දෙයක් වෙනවා. ඒක තමයි දැන් අපි බ්ලැඩර් එක කතා කරද්දී ගිය සෙම් එකේ අපි ඉගෙන ගත්ත බ්ලැඩර් එකේ ඔන්න යම් ප්‍රමාණයක් යුරින් පිරෙද්දී ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙලා ආය ටික වෙලාවක් යුරින් පිරෙනකම් ප්‍රෙෂර් එක නියතව තියාගන්න. අන්න ඒ වගේම දෙයක් වෙනවා ස්ටොමැක් එකේ. ස්ටොමැක් එකේදී වෙන්නේ මොකද්ද? එතනදිත් එහෙමයි මේ ඉන්ට්‍රාගැස්ට්‍රික් ප්‍රෙෂර් ගොඩක් වැඩි වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. ස්ටොමැක් එකටත් ඒ වගේ හැකියාවක් තියෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙන්නේ නැතුව කෑම පුරව ගන්න. එතකොට මේ ප්‍රෙෂර් එක වැඩි වෙන්නේ නැතුව කෑම පුරව ගන්නේ කොහොමද? විදි තුනකින්. එකක් තමයි ස්මූත් මසල් වල ඉලාස්ටිසිටි එක. මෙයාගේ හැදිලා තියෙන ස්මූත් මසල් වලට ඇදෙන්න පුළුවන්. ලොකු ටෙන්ෂන් එකක් ඇති කරන්නේ නැතුව ස්ට්‍රෙච් වෙන්න පුළුවන්. එතකොට මේ ඉලාස්ටිසිටි එක හේතුවක්. ඊතුරු හේතුව තමයි රිසෙප්ටිව් රිලැක්සේෂන් කියන එක. ඒක තමයි මෙතන දැන් ෆුඩ් ඇවිල්ලා ෆුඩ් පිරෙද්දි මේක ටික ටික ස්ට්‍රෙච් වෙනවානේ. ස්ට්‍රෙච් වෙද්දී අර gastric acid secretion එක වගේමයි vagus එක හරහා යනවා afferents ඊළඟ brain stem එකේ ඉඳලා ආයෙත් vagus එක හරහා වෙනවා efferents ඇවිල්ලා receptive relaxation කියලා දෙයක් වෙනවා. receptive relaxation. ඒ කියන්නේ මේක ටික ටික relax වෙනවා. එතකොට receptive relaxation එතකොට ප්‍රෙෂර් එක වැඩි වෙන්නේ නැතුව කෑම තියාගන්න පුළුවන්. ඊටු එක තමයි රුගේ. රුගේ කියලා જાතියක් තියෙනවා කියලා ස්ටොමැක් එක ඩිසෙක්ෂන්ස් වලදී අපි දකින්න තියෙනවා. ස්ටොමැක් එක ඇතුළේ කැපුවම මෙහෙම රැලි වගේ තියෙනවා. එතකොට මේ රුගේ තියෙනකොට ඒව නිසා ස්ටොමැක් එකට ඇදෙන්න පුළුවන්. එතකොට මේ හේතු නිසා ස්ටොමැක් එකට පුළුවන් කෑම ගොඩක් ස්ටෝර් කරගන්න ප්‍රෙෂර් එක ගොඩක් වැඩි කරගන්නේ නැතු. දැන් අපි පළවෙනි ෆන්ක්ෂන් එක ස්ටෝරේජ් ගැන කතා කරා. ඊළඟ එක තමයි මේ කයිම් හැදෙන්නේ කොහොමද කියලා බලමු.
තොර මේ ආමලසේ නැත්තම් කයිම් හදන්නේ කොහොමද ස්ටොමැක් එකේ. දැන් අපි ගන්න කෑම ඉසොෆේගස් එක දිගේ ඇවිල්ලා ස්ටොමැක් එකටත් කෑම එනවා. ස්ටොමැක් එකට කෑම ආවට පස්සේ මම අර මුලින්ම පළවෙනියටම ජෙනරල් ඕගනයිසේෂන් ගැන කතා කරද්දි කිව්වා මතකද බේසික් ඉලෙක්ට්‍රිකල් රිදම් BER නැත්නම් ස්ලෝ වේව්ස් කියලා. ඒතර ඒ ස්ලෝ වේව්ස් වලදී මම කිව්වා ඒවා සාමාන්‍යයෙන් කන්ට්‍රැක්ෂන්ස් ඇති කරන්නේ නැහැ. හැබැයි මෙතනදී පොඩි එක්සෙප්ෂන් එකක් තියෙනවා. මේ ස්ලෝ වේව්ස් වලින් චූටි කන්ට්‍රැක්ෂන් එකක් ස්ටොමැක් එකේදී ඇති කරනවා. හරිම වීක් කන්ට්‍රැක්ෂන් එකක්. මික්සිං වේව්ස් තමයි එතනදී ඇති වෙන්නේ. එතකොට මේවා මේ ස්ටොමැක් එකේ මැද හරියෙන් පටන්ගෙන මෙහෙම පල්ලෙහාට යනවා. පල්ලෙහාට එන්න ටික ටික මේ කොන්ට්‍රැක්ෂන්ස් වල ඉන්ටෙන්සිටි එක නැත්තම් ටික ටික මෙයා පවර්ෆුල් වෙනවා කොන්ට්‍රැක්ෂන්ස් පවර්ෆුල් වෙලා මේ ඇන්ට්‍රම් එක හරියට එද්දී මෙයාලට පුළුවන් මෙන්න මෙහෙම ඇවිල්ලා මේ හරියදී මෙහෙම කොන්ස්ට්‍රික්ෂන් එකක් ඇති කරන තරමටම කොන්ට්‍රැක්ට් වෙන්න. මෙහෙම ස්ටොමැක් එක ඇවිල්ලා මේ හරියදී ටික ටික ස්ලෝ වේව් එකේ පොටෙන්ෂල් එක වැඩි වෙලා ගිහලා මේ හරියදී ඇක්ෂන් පොටෙන්ෂල් එකක් ඇති කරනවා. ඇති කරලා මෙතන මෙහෙම කොන්ස්ට්‍රික්ට් වෙන රින් එකක් හදනවා. මේ කොන්ස්ට්‍රික්ට් වෙන රින් එක නිසා මොකද වෙන්නේ? ඇන්ට්‍රම් එක හරියේ මෙයා මේ ඇන්ට්‍රම් එක හරියේ ඉඳලා කෑම දැන් තල්ලු කරනවා පයිලෝරස් එක පැත්තට. හැබැයි පයිලෝරස් එක මොකද වෙලා තියෙන්නේ? පයිලෝරස් එක රෙස්ටිං වෙලා බයි. පයිලෝරස් එක මෙතන කොන්ස්ට්‍රික්ට් වෙලා තමයි තියෙන්නේ. දැන් වැඩක් තියනවාද මෙයා ඇන්ට්‍රම් එක පැත්තෙන් මේ කොන්ට්‍රැක්ෂන් කරගෙන ගියාට ඉස්සරහට යවා ගන්න බෑ. එතකොට මොකද්ද වෙන්නේ? මම අර කලින් කතා කරපු මූවමන්ට්ස් දෙකේ මොන මූවමන්ට්? මෙයාලා මෙහෙම ප්‍රොපල්සිව් මූවමන්ට් එකක් දුන්නත් මෙතන ස්විංග් එක බැහැලා මික්සිං තමයි මෙතනදී වෙන්නේ. එතකොට ආයෙත් මේවා මෙහෙම පිටිපස්සට යනවා. මෙතන ඉඳලා මෙහෙම පෙරිස්ටෝල්සිස් එකක් ඇති වුණා මුකුත් වෙන්නේ නැහැ. රෙට්‍රෝපල්ෂන් කියනවා. ආයෙත් කෑම මේ පැත්තට එනවා. ආයෙත් අර වීක් කොන්ට්‍රැක්ෂන්ස් මේ හරියට එනවා. මෙහෙට එද්දි ගොඩාක් මේවා වෙනවා. ඊපස්සේ ෆුඩ් මෙහෙම යනවා ආයෙත් පිටිපස්සට එනවා. එතකොට මේ ස්ටොමැක් එක ඇතුළෙම ෆුඩ් කොහෙටවත් යන්නේ නැහැ. මික්ස් වෙවි තියෙන එක තමයි වෙන්නේ. එතකොට මේකට තමයි අපි කියන්නේ මේකෙන් පස්සේ තමයි කයිම් කියන එක හැදෙන්නේ. එතකොට මෙතනදී මෙකැනිකලි බ්‍රේක් ඩවුන් වෙනවා කෑම කෑලි වලට. ඒ වගේම හොඳට ગેස්ට්‍රික් සෙක්‍රීෂන්ස් එක මික්ස් වෙනවා කයිම් හැදෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා ગેස්ට්‍රික් එම්ප්ටිං ගැන. දැන් අපිට ඕන දේවල් එකක් ස්ටෝර් කරා කයිම් හදාගත්තා. දැන් කොහොමද බලමු අපි මෙතනින් තියෙන ඒවා. ગેස්ට්‍රික් එම්ප්ටිං කියන්නේ ස්ටොමැක් එකේ හැදුණු කයිම් ඩුවඩිනම් එකට දැන් අපිට යවා ගන්න ඕන. කොහොමද මේක කරගන්නේ කියලා බලමු. මේ ඩුවඩිනම් එකට යවන එක රෙගියුලේට් කරන මුලින්ම එක දෙයක් තමයි ස්ටොමැක් එකේ පෙරිස්ටෝල්සිස් මේකට වැදගත් වෙනවා. මෙහෙන් පෙරිස්ටෝල්සිස් ඉල මෙහෙට තල්ලු කරන්න ඕන. අනිත් එක තමයි මේ පයිලෝරික් ස්ෆින්ක්ට් එකේ ටෝන් එක. පයිලෝරික් ස්ෆින්ක්ට් එක ඉන්හිබිට් වෙලා තියෙනකම් අපිට ગેස්ට්‍රික් එම්ප්ටිං කරගන්න බෑ. එතකොට මේ පයිලෝරික් ස්ෆින්ක්ට් එකේ ටෝන් එක මේන්ටේන් කරනවා. ටෝන් එකක් තියෙනවනේ. කොන්ස්ට්‍රික්ට් වෙලා තියෙනවා. ඒකෙන් මොකක්ද කරන්නේ? එකක් තමයි මේ ස්ටොමැක් එක ඇතුළේදී කෑම වලට හොඳට මික්ස් වෙන්න දෙනවා. හොඳට මික්ස් වෙන්න දෙනවා. ඒ වගේම කෑම හොඳට මික්ස් වෙන්න දෙනවා. ඒත් එක්කම මේ පැත්තේ තියෙන කෑම මෙහෙට එන එක නවත්තනවා. තව මොකද්ද? මෙයා රිලැක්ස් වුණ ගමන් මේ කෑම මෙහෙට යන්න දෙනවා. ඒතර පයිලෝරික් ස්ෆින්ක්ට් එක මෙතන වැහිලා තියෙනකම් මෙතන මික්ස් කරගන්න උදව් වෙනවා. ඒ වගේම මෙතනදී ඩුවඩිනම් එකේ වාල් ස්ටොමැක් එකට එන එක නවත්තනවා. මෙයා රිලැක්ස් වෙන ගමන් ગેස්ට්‍රික් එම්ප්ටිං කරගන්න මේ පයිලෝරික් ස්ෆින්ක්ට් එක අපිට උදව් වෙනවා. එතකොට අපි කියනවා මෙයා පයිලෝරික් පම්ප් එකක් විදිහට ක්‍රියා කරනවා. මෙහෙන් කොන්ට්‍රැක්ට් වෙද්දි මෙයා චුට්ට කයින් මෙහෙට යවනවා. එතකොට මෙයා පම්ප් එකක් වගේ මෙතන මෙහෙම මේවා වෙද්දි මේ පැත්තෙන් යවන හින්දා පයිලෝරික් පම්ප් එකක් විදිහට වැඩ කරනවා කියලා අපි මෙයාට කියනවා. දැන් අපි බලමු මේ ગેස්ට්‍රික් එම්ප්ටිං කොහොමද රෙගියුලේට් වෙන්නේ කියලා. මේකට නම් ගොඩාක් නිකම්ම ෆැක්ට්ස් තියෙන්නේ. මම ඕනම ටික කියාගෙන යන්නම්. එතකොට මෙතනදී ગેස්ට්‍රික් එම්ප්ටිං වෙන්න ප්‍රධාන වශයෙන් ස්ටොමැක් එකේ ෆැක්ටර්ස්, ગેස්ට්‍රික් ෆැක්ටර්ස් බලපානවා, ඩුවඩිනම් එකේව බලපානවා, තව හෝමෝන්ස් බලපානවා. ඊට අමතරව වෙනත් ෆැක්ටර්ස් උත් තියෙනවා. අපි මුලින්ම බලමු ગેස්ට්‍රික් ෆැක්ටර්ස්. මේවා ගොඩක් බලන්නේ ગેස්ට්‍රික් එම්ප්ටිං ප්‍රොමෝට් කරන්න. එකක් තමයි ස්ටොමැක් එකේ කයිම් වල වොලියුම් එක. කයිම් වල වොලියුම් එක වැඩි වෙන්න මම මුලදී කිව්වා රිසෙප්ටිව් රිලැක්සේෂන් එකක් වෙනවා. හැබැයි මේක හැම වෙලේම රිසෙප්ටිව් රිලැක්සේෂන් එක තියාගන්න බෑ. යම් ලිමිට් එකකට පස්සේ ප්‍රෙෂර් එක වැඩි වෙන්න ගන්නවා, වෝල් එක ස්ට්‍රෙච් වෙන්න ගන්නවා. ඒකත් එක්කම මෙයාගේ මයින්ටරි රිෆ්ලෙක්සස් එක ස්ටිමියුලේට් වෙනවා, පයිලෝරික් ස්වින්ග් එක ඉන්හිබිට් කරනවා. මේවා මේ ප්‍රොපල්ෂන් මූවමන්ට් එකක් විදිහට මේවා ඉස්සරහට යනවා. මෙයා ඉන්හිබිට් වුණ ගමන් කෑම ඉස්සරහට යන්න ගන්නවා. අනිත් එක තමයි ගැස්ට්‍රීන් කියන හෝමෝන් එක. ස්ටොමැක් එකට කෑම ආපු ගමන් මම කලින්
ස්ටොමැක් එකේ සෙක්‍රීෂන් ගැන කතා කරද්දී කිව්වා ගැස්ට්‍රින් හෝමෝන් එක එනවා. ගැස්ට්‍රින් හෝමෝන් එකනොත් මෙයාගේ මොටිලිටි එක වැඩි කරනවා. මොටිලිටි එක වැඩි කරලා ගැස්ට්‍රික් එම්ප්ටියින් ප්‍රමෝට් කරනවා. දැන් උතර ගැස්ට්‍රික් ෆැක්ටර්ස් අපි කතා කරලා ඉවරයි. ඊළඟට ඩුවඩිනල් ෆැක්ටර්. ඩුවඩිනල් ෆැක්ටර්ස් ගත්තොත් ඒවත් මම මුලින් අර කතා කරපේ වගේම එන්ටරෝගැස්ට්‍රික් රිෆ්ලෙක්ස් එක. මම දැන් තුන්වෙනි පාරට කියන්නේ. එන්ටරෝගැස්ට්‍රික් රිෆ්ලෙක්ස් එක කියන්නේ ඩුවඩිනම් එකේ කැම තියෙනවා නම් ඩිස්ටේෂන් එකක් තියෙනවා නම් ඇසිඩ් තියෙනවා නම් ෆැට් තියෙනවා නම් ප්‍රෝටීන් ඩයිජෙස්ටිව් මොනවා හරි තියෙනවා නම් ඒ තියෙනකොට මොකද වෙන්නේ? එයා රිෆ්ලෙක්ස් එකක් යවලා ගැස්ට්‍රික් එම්ප්ටින් හදනවා. මොකද මෙයාගේ කැම තියෙනවා. තව වන්න එපා කියලා පණිවිඩයක් යවලා ගැස්ට්‍රික් එම්ප්ටින් වෙන එක අඩු කරනවා. එතකොට ඒව තමයි ඩුවඩිනල් ෆැක්ටර්ස් වෙන්නේ. ඊට අමතරව තව වැදගත් දෙයක් කියලා තියෙනවා මෙතන ගැනොම්ස් එකේ තියෙනවා මෙන්න මේ graph එක. මේ graph එකෙන් කියන්නේ එක එක අපි ගන්න ෆුඩ් ප්‍රමාණය අනුව ගැස්ට්‍රික් එම්ප්ටින් වෙන රේට් එක වෙනස් වෙනවා කියලා. එතකොට අපි කාබෝහයිඩ්‍රේට් රිච් ෆුඩ් එකක් ගත්තොත් රේට් එක වැඩි. ඉක්මනට එම්ප්ටි වෙනවා. ප්‍රෝටීන් ගත්තොත් ඊට වඩා අඩුයි. හැබැයි අපි ලිපිඩ් ගත්තොත් ලිපිඩ් ගන්න මොකද වෙන්නේ? ගැස්ට්‍රික් එම්ප්ටි වෙන එක ලේට් වෙනවා. මේකට හේතුවක් කොහෙවත් කියලා නැහැ. හැබැයි මෙහෙම දෙයක් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඊට පස්සේ මම කියන්නේ හෝමෝනල් ෆැක්ටර්ස් තියෙනවා. හෝමෝනල් ෆැක්ටර්ස් මේ මම මේ කියන හෝමෝන්ස් අපිට පස්සේ හම්බ වෙනවා ඩුවඩිනම් එක ගැන කතා කරද්දී. මම දැනට කියන්න කොලිසිස්ටකයිනින්, සෙක්‍රටින්, ගැස්ට්‍රික් ඉන්හිබිටරි පෙප්ටයිඩ් කියන ඒවා ගැනුත් මේ ගැස්ට්‍රික් එම්ප්ටින් වෙන එක නවත්තන එක තමයි කරන්නේ. අනිත් ෆැක්ටර්ස් සැලකුවොත් ජෙනරලි අපිට හිතලා ගන්න පුළුවන් පැරාසිම්පැතටික් එකක් ස්ටිමියුලේට් කරන ගමන් ගැස්ට්‍රික් මොටිලිටි එක වැඩි කරනවා, ගැස්ට්‍රික් එම්ප්ටි වෙන එක වැඩි කරනවා. සිම්පැතටික් එකෙන් මොකද ගන්න? අඩු කරනවා. පැරාසිම්පැතටික් එකෙන් තව දෙයක් මොකද්ද? මේ ස්ෆින්ක්ටර් එක රිලැක්ස් කරනවා. එතකොට එම්ප්ටින් වැඩි කරනවා. සිම්පැතටික් එකෙන් රිලැක්ස් ස්ෆින්ක්ටර් එක කොන්ට්‍රැක්ට් කරනවා. එතකොට ඒ ටික තමයි ෆැක්ටර්ස් වෙන්නේ. ඒක ගොඩක් ටිකක් තියෙනවා. ඒ කුප්පි නෝට් එක කියව ගන්න. මේ මං කිව්වේ වැදගත්ම දේවල් ටික.